කතා කරනවා liver, gallbladder and biliary tract, portal vein, pancreas, spleen, ඊට පස්සේ අන්තිමට posterior abdominal wall සහ retroperitoneum කියන එක. අපි ඉස්සෙල්ලාම liver එක යටතේ බලන්න යන්නේ ඒක යටතේ බලන්න යන්නේ ඒකේ basics, surface anatomy, ඊට පස්සේ ඒකේ තියෙන liver එකේ තියෙන peritoneal folds and impressions, ඊට පස්සේ liver එක අපි එක එක divisions වලට බෙදනවා. ඒවා බෙදන්නේ කොහොමද? ඊළඟට blood supply, lymph drainage, nerve supply සහ අන්තිමට clinicals ටිකක් අපි බලන්න යන්නේ. ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම liver එක කියලා කියන්නේ අපේ body එකේ තියෙන glands වලින් largest gland එක. අර abdomen එකේදී අපි පළවෙනි එකේදී අපි කතා කරනවා මෙහෙම කොටස් 9කට abdomen එක බෙදලා. එතකොට මේකේ right පැත්තේ right hypochondrium සහ epigastrium කියන එකේ තමයි liver එක තියෙන්නේ. ඒක අපි කියනවා wedge shape. ඒ කියන්නේ කෝණ්‍ය හැඩති organ එකක් කියලා. එතකොට අපි මේකේ surface anatomy යටදී කතා කරන්නේ අපි liver එක තියෙන තැන mark කරලා පෙන්නන්නේ කොහොමද කියලා. එතකොට අපේ sternum එක අපි දන්නවා sternum එක මෙහෙම තියෙනවා. sternum එකේ කොටස් තුනක් තියෙනවානේ. මේ sternum එක මේක sternum එක නම් මේක අන්තිමට මේ තියෙන එකට අපි කියනවා sipi sternum එක කියලා. මේ උඩ තියෙන කැල්ල manubrium එක. එතකොට මේ sternum එකෙන් ribs පටන් ගන්නවා. මේ දෙවනි second ribs pair එක ඊට පස්සේ මෙහෙම 3 4 5 ඔහොම පටන්ගෙන 6. මෙතන 7 ඉඳන් 10 වෙනකම් ribs වලට පොදු cartilage එකක් තමයි එන්නේ. එතකොට මේ cartilage එකෙන් පටන් ගන්න ඒවා ඒ කියන්නේ කොටස් වලට කැඩලා ගිහිල්ලා මෙතන 7 8 9 10 කියන ribs මෙහෙම පටන් ගන්නවා. එතකොට මේක 2 3 4 5 කියලා. එතකොට liver එක අපි මෙතන surface mark කරන්න යන්නේ. එතකොට liver එක මේක right කියලා ගත්තොත් අපි මේක left කියලා ගත්තොත් liver එකේ right පැත්තේ margin එකේ ඉන්නේ liver එක right පැත්තේ upper liver එකේ upper border එක right පැත්තෙන් 5th rib එක දක්වා යනවා. left පැත්තෙන් 5th intercostal space එක දක්වා තමයි මේ upper border එක යන්නේ. ඒතර upper border එක මේකේ 5th rib එක දක්වාත් මේකේ 5th intercostal space එක දක්වාත් යනවා. එතකොට මේ පැත්තෙන් විහිදෙන දුර ගත්තොත් එහෙම මේ midline එකේ ඉඳලා සෙන්ටිමීටර් 7ක් 8ක් වගේ දුරකට යනවා. එතකොට ඒ liver එකේ upper margin එක තමයි මේ පැත්තෙන් එහෙම 7-8 centimeters දක්වා ගිහිල්ලා upper border එක. ඊට පස්සේ ගත්තොත් මෙතන මම කිව්වා 7 වෙනි ribs pair එක තියෙනවා. ඊළඟට 7 8 9 10 මේකෙන් එන cartilages වලින් පටන්ගෙන 11 කියන එක මෙතනින් ඉස්සරහා පැත්තේදී cartilage එකට set වෙන්නේ නැහැ. එතකොට මේ 7 ඉඳන් 11 දක්වා ribs වල අපි ගත්තාම ඇඟේ ඉස්සරහා තියෙනවා අපේ anterior axillary fold එක සහ posterior axillary fold එක අතර mid axillary line එක තියෙනවා. මෙන්න මේ mid axillary line එකේ 7 ඉඳන් 11 දක්වා ribs වල මේ liver එකේ right margin එක යනවා. එතකොට අපි කිව්වා මෙතන liver එකේ upper border එක තියෙනවා. මෙතන liver එකේ right margin එක තියෙනවා. එතකොට මේ 5 ඉඳන් 7 දක්වා පොඩි curve එකක් එනවා liver එකේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ inferior border එක. inferior border එක මෙහෙම මේ දෙකේ ආ කරපුවාම එන්නේ. එතකොට මේ මෙතනින් ගත්තාම cipisternal joint එකේ ඉඳලා hands breadth දුරක් midline එකේදී hands breadth දුරක් පල්ලෙහෙන් මේ liver එකේ inferior border එක පිටලා තියෙනවා කියලා අපි කියනවා. එතකොට තමයි ඒක අපි කතා කරේ. දැන් අපි මේ කතා කරේ liver එකේ basics ටිකයි surface anatomy ටිකයි. liver එකේ අපි surfaces කතා කරද්දී mainlyම surface දෙකක් තියෙනවා. එකක් තමයි diaphragmatic surface එක. අනිත් එක තමයි visceral surface එක. අපි මේවා ඇඳලා ඒ වගේ folds නම් කරන්නේ කොහොමද, impressions ඒ වගේ ඉස්සරහට කතා කරනවා. එතකොට liver එකේ ඉස්සෙල්ලාම අපි බලමු peritoneal folds mainly මොනවද තියෙන්නේ කියලා. මෙහෙම liver එක අපි ඉස්සරහ පැත්තෙන් බලලා ගත්තාම liver එකේ අපිට ඉස්සරහින් mainlyම ලොකු fold එකක් පේනවා. මේක peritoneal impression එකක්. මේකට අපි කියනවා falciform ligament එක කියලා. මේකට අපි කියනවා falciform ligament එක කියලා. මේ falciform ligament එක මෙහෙම උඩට ගිහිල්ලා මෙන්න මේ හරියේ liver එකේ උඩින් තියෙන diaphragm එක තියෙනවා. මෙන්න මේ diaphragm එක තියෙනවා. එතන මේ යන falciform ligament එක මේ මෙතෙන්දී කොටස් දෙකකට බෙදෙනවා උඩට යද්දී. ඒ කොටස් දෙකකට බෙදෙනවා. මේක right පැත්ත මේක left පැත්ත කියලා අපි ගත්තාම අපි මේ falciform ligament එකේ
රයිට් ලීෆ් එක බෙදිලා හදනවා. මේ රයිට් පැත්තේදී හදනවා. අපි කියනවා upper layer of the coronary ligament කියලා. upper layer of the coronary ligament කියලා කියනවා මේ රයිට් පැත්තට බෙදිලා හදන එක. මේ පැත්තට බෙදිලා හදන එක අපි කියනවා මේ left falciform ligament එක left පැත්තට බෙදුන එක left leaf එක reduplicate වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මෙතනේ අපි ඊට පස්සේ visceral surface එක කතා කරද්දී බලනවා මේක නැමෙන විදිහට අපි කියනවා මේ left leaf එක reduplication එකක් වුණා කියලා. එතෙන්දී හදන්නේ left triangular ligament එක කියලා. එතකොට මේ ඉස්සරහම බලපුවාම මෙතන එතකොට මේ තියෙන diaphragm එක මේ falciform ligament එක සහ මේ ligaments දෙක. අපි කලින් කතා කරේ liver එකේ anterior surface එකේ තිබ්බ peritoneal force. ඊට පස්සේ අපි මේ liver එකේ visceral surface එක. ඒ කියන්නේ අපිට මේ liver එකේ ඇතුලින් පේන විදිහ බලන්න යන්නේ. ඒතර මේ ඒ පැත්තට බලද්දී liver එක අනිත් පැත්තට තියෙන. ඒ කියන්නේ visceral surface එක බලන හින්දා අපි. ඒතර මේ අපි ඉස්සරහදී කතා කරපු falciform ligament එක මේ පැත්තේදී පේන විදිහ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි කියවනේ මේ falciform ligament එක මම මෙතෙන්දි කිව්වා මේ කැවිල්ල දෙකකට බෙදෙනවා කියලා. ඒ අපි දෙකකට බෙදෙන එක මෙහෙම ඇන්දොත් එහෙම මේ left leaf එක සහ right leaf එක මෙහෙම යනවා. ඊට පස්සේ මේ යන left leaf එක මේ පැත්තේදී නැමිලා හදනවා left triangular ligament එක. left triangular ligament එක හදනවා. ඊට පස්සේ මම කිව්වා මේ යන right පැත්තට යන එක හදන්නේ upper layer of the coronary ligament කියලා. ඊට පස්සේ මේක ගිහිල්ලා ආපහු මේ පැත්තට මෙහෙම හැරිලා එනවා. මෙහෙම හැරිලා එද්දි මෙතන මේකට අපි කියනවා lower layer මේ ඔක්කොම peritoneal force. මේකට අපි කියනවා lower layer of coronary ligament කියලා. එතකොට මේ coronary ligament එකේ ඒක තියෙන right පැත්තේ ඒකේ upper layer එකයි lower layer එකයි යා කරන මෙතන හැදෙන ligament එකට අපි කියනවා right triangular ligament කියලා. එතකොට මේ පැත්තේ left triangular ligament එක මේ කෙලින්ම falciform ligament එකේ left leaf එකෙන් හැදුනේ. මේකෙදි right triangular ligament එක කියලා එන්නේ මේ දෙක යා කරන එක. ඊට පස්සේ මේක මෙහෙම එනවා. ඊට පස්සේ අපි මේ peritoneal force සම්පූර්ණ කරන්න කලින් impressions උත් එක්කම බලමු. එතකොට අපිට ලේසි. liver එකේ මෙහෙම දැන් පිටිපස්සෙන් බලලා තියෙන visceral surface එකේ මෙතන අපිට පේන්න තියෙනවා inferior vena cava එක. inferior vena cava එක. එතකොට මෙතන liver එකේ මෙතන තියෙනවා IVC එකට impression එකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ inferior vena cava එක. ඊට පස්සේ අපි මෙතෙන්දී ආයෙ කතා කරනවා liver එකේ visceral surface එකේ structures arrange වෙලා තියෙනකොට H shape එකක් තියෙනවා. අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ H shape එකකට arrange වෙච්ච structures වගේක් තියෙනවා. මේ H shape එකේ දකුණු පැත්තේ right පැත්තේ උඩ කෑල්ල තමයි මේ inferior vena cava එක මගින් හදන්නේ. ඊට පස්සේ මේ H shape එකේ යට කෑල්ල හදන්නේ gall bladder එක මගින්. එතකොට මේ තියෙන්නේ gall bladder එක. ඊට පස්සේ මේ H shape එකේ left පැත්තේ උඩ කෑල්ල හදන්නේ මෙතන තියෙනවා fissure එකක්. ඒක අපි කියනවා ligamentum venosum ට තියෙන fissure එක කියලා. fissure for ligamentum venosum. ඊට පස්සේ මේ H එකේ යට කෑල්ල හදන්නේ ligamentum teres වලට තියෙන fissure එක මගින්. fissure for ligamentum teres. එතකොට මේ H එකේ මැද කෑල්ල porta hepatis කියලා liver එකට blood supply දෙන structures එන්නේ. ඒ කියන්නේ liver එකට blood supply දෙනවා artery ප්‍රධාන artery එක. ඒකට අපි කියනවා hepatic artery proper කියලා. hepatic artery proper එක. ඊට පස්සේ ආය liver එකට blood supply ගේන එකක් තමයි portal vein එක. portal vein එක සහ bile duct එක. bile duct එක තමයි liver එකේ hepatocyte liver එකේ සෛල තියෙන hepatocytes ඒවෙන් හදන bile drain කරන්න bile duct එකේ. මෙන්න මේ structures තුන එන්නේ liver එකට ඇතුල් වෙන්නේ liver එකකින් යන කෑලි තියෙන ඒ කියන්නේ ප්‍රධානම ඒවා තියෙන්නේ මෙන්න මේ porta hepatis එක. මේක තමයි H එකේ මැද හදන්නේ මේ porta hepatis එක. එතකොට අපි මේක වෙනම ඇදලා ගත්තොත් මේක right මේක left නම් මෙතන H එකේ උඩ කැල්ල හදන්නේ inferior vena cava එක.
මේක ගෝල් බ්ලැඩර් එක මෙතන තියෙනවා. මැද කියලා කියන්නේ ගෝල් බ්ලැඩර් එක. මෙතන පෝටා හෙපටිස් එක තියෙනවා. මේක ෆිෂර් ෆෝ ලිගමන්ටම් වීනෝසම්. මේක ෆිෂර් ෆෝ ලිගමන්ටම් ටීරියස් කියන එක. මේ අපි මේ කතා කරන්නේ අපිට liver එකේ visceral surface එකේ තියෙන structures arrange වෙලා තියෙන විදිය මතක තියාගන්න ලේසියි. එතකොට මේ ටික මෙහෙම තියෙනවා. එතකොට මේ H එකේ මේ කැලින් මේ උඩ කැලි දෙක අතර බවුන්ඩ් වෙලා තියෙන එකට අපි කියනවා මේකට අපි කියනවා caudate lobe එක කියලා. liver එකේ visceral surface එකේදී අපිට පේන මේක අතර තියෙන්නේ caudate lobe එක. ඊළඟට මේ මෙතන තියෙන යට කැලේ තියෙන එකට අපි කියනවා quadrate lobe එක කියලා. එතකොට මේක අපි මෙතන පෙන්නුවොත් එහෙනම් මේ තියෙන්නේ H එක. මේ H එකේ මේ මෙතන තියෙන එක මේ තියෙන caudate lobe එක. මේ මෙතන තියෙන quadrate lobe එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි මේ peritoneal fold එක ඉතුරු ටික සම්පූර්ණ කරගෙන යන්නේ. දැන් අපි ඒක සම්පූර්ණ කරන්න යමු. මේ upper layer of coronary ligament එක right triangular ligament. ඊට පස්සේ මේ lower layer of coronary ligament එක ඇවිල්ලා ඊට පස්සේ මේ inferior vena cava එක ගාවදී මේක මෙහෙම නැමිලා උඩට යනවා. ඊට පස්සේ මේක මෙහෙම ආපහු මෙතනින් නැමිලා ඇවිල්ලා මේ porta hepatis එක වට කරගෙන ආපහු මෙතනින් උඩට යනවා. මෙතනින් උඩට ගිහිල්ලා මෙන්න මේ පැත්තෙන් එන left triangular ligament එකත් එක්ක fuse වෙනවා. එතකොට මේ ආපහු මම මේ peritoneal folds කැල්ල කියන්න මේ falciform ligament එක බෙදිලා ආපු මේක හොඳටම අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ cross sections වලදීත් අපිට මේක නම් කරන්න එහෙම දෙන්න පුළුවන්. මේ falciform ligament එක බෙදිලා ආපු මේක upper layer of coronary ligament එක, මේක lower layer of coronary ligament එක. මේ දෙන සම්බන්ධ කරන triangular area එක පොඩි area එකක්. ඒක right triangular ligament එක මෙතන ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන left leaf එකෙන් හැදලා තියෙන්නේ මේකට කියනවා අපි left triangular ligament එක. එතකොට මේ lower layer of coronary ligament එක මේ IVC එක ගාවදී නැමිලා ගිහිල්ලා ආපහු මේ porta hepatis එක වට කරගෙන ඇවිල්ලා මෙතෙන්දි මේ left triangular ligament එකත් එක්ක fuse වෙලා මෙන්න මේ peritoneal fold එක liver එකේ සම්පූර්ණ කරනවා. එතකොට අපි මේ peritoneal fold එක මෙතන සම්පූර්ණ වෙන හැටි තමයි කිව්වේ. ඊට පස්සේ මෙතන upper layer of coronary ligament එක සහ lower layer of coronary ligament එක අතර තියෙන කෑල්ල liver එකේ කොටසට අපි කියනවා bear area එක කියලා. bear area එක කියලා කියන්නේ liver එකේ peritoneum එකෙන් අනිත් හැම තැනක්ම cover වෙලා තියෙන්නේ මෙන්න මේ liver එකේ bear area එක. මේ peritoneal folds දෙක ගියාට මෙන්න මේ ඇතුළේ ප්‍රදේශය cover වෙලා නැහැ. ඒකින්ද අපි ඒකට කියනවා bear area of the liver කියලා. එතකොට ඒකේ අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ මම කිව්වා මෙතන caudate lobe එක තියෙනවා කියලා. මෙන්න මේ caudate lobe එකයි මෙතන inferior vena cava එක තිබිලා අර යන peritoneal fold එක මෙහෙම එද්දි ඊට පස්සේ මෙතන caudate lobe එක තියෙනවා නම් මේ inferior vena cava එකයි caudate lobe එකයි අතර තියෙන process එකක්. අපි ඊළඟට රූප බලද්දී ඒක පැහැදිලිව බලාගමු. ඒකට අපි කියනවා caudate process එක කියලා. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ liver එකේ එක එක වටේ තියෙන එක එක organs. ඒ organs වලට liver එකේ impressions තියෙනවා. ඒ impressions ටික අපි liver එකේදී කොටස් නම් කරන්න දැනගන්න ඕනේ. ඒ impressions ටික තමයි මෙන්න මෙතන තියෙනවා esophagus එකට impression එක. අපි ඒකට කියනවා esophageal impression එක කියලා. ඊළඟට esophagus එක මෙහෙම ඇවිල්ලා පටන් ගන්න stomach එකනේ. එතකොට මෙතන තියෙනවා stomach එකට impression එකක්. අපි ඒකට කියනවා gastric impression එක කියලා. ඊට පස්සේ මේක තමයි අපි කියන liver එකේ visceral surface එකේ impressions නම් කරගෙන යද්දී පළවෙනි impression එක එන්නේ එතකොට මෙතන esophageal impression එක, දෙවෙනි එක gastric impression එක, තුන්වෙනි එක කියලා අපි ගන්නෙ මේ caudate lobe එක, හතරවෙනි එක quadrate lobe එක. ඊට පස්සේ ආයෙ මෙතන ලොකු impression එකක් තියෙනවා. එතකොට මේක right පැත්තනේ. ඒක තියෙන්නේ right kidney එකට. අපි ඒකට කියනවා right renal impression එක කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා colon එකට impression එකක්. අපි මේකට කියනවා colic impression එක කියලා. impression එක මේක renal impression එක.
ඊට පස්සේ ආයෙ මේ ලීනර් ඉම්ප්‍රෙෂන් එක මේ ගෝල් බ්ලැඩර් එක හරිය මෙතන තියෙනවා ඉම්ප්‍රෙෂන් එක. මේකට අපි කියනවා ඩියෝඩිනල් ඉම්ප්‍රෙෂන් එක කියලා. එතකොට මම ආපහු පාරක් ඒටි කියන්නම්. ඊසොෆැගියල් ඉම්ප්‍රෙෂන් එක, ગેස්ට්‍රික් ඉම්ප්‍රෙෂන් එක, කැවුඩේට් ලෝබ් එක, කොඩ්රේට් ලෝබ් එක, මේක රීනල් ඉම්ප්‍රෙෂන් එක, ඩියෝඩිනල් ඉම්ප්‍රෙෂන් එක සහ කෝලික් ඉම්ප්‍රෙෂන් එක. ඔය ටික තමයි liver එකේ ඉම්ප්‍රෙෂන්ස් විදිහට අපි ගන්න. එතකොට liver එකේ visceral surface එකේ කොටස් අපි දැන් ඔක්කොම නම් කරලා ඉවරයි. මේ peritoneal folds ටික, මේ තියෙන impressions ටික, ඊට පස්සේ මෙතන මේ මම කිව්වා මේ දෙක අතර තියෙන caudate process එක. ඔක තමයි අපි නම් කරන සම්පූර්ණ කොටස් ටික එන්නේ. එතකොට අපි මේ කොටස් වලින් වැදගත් කොටස් ගැන ඊළඟට චුට්ටක් කතා කරමු. මම කිව්වා මේ මෙතන H එකේ මේ පැත්ත හදන්නේ fissure for ligamentum venosum කියලා. මොකද්ද මේ ligamentum venosum කියලා කියන්නේ? බැලුවොත් එහෙම ligamentum venosum කියලා කියන්නේ අපි embryo logically අපේ තියෙනවා ductus venosus කියලා කෑල්ලක්. ductus venosus කියලා කෑල්ලක්. එතකොට ඒක අපි adult life එකට එද්දී මේක ෂය වෙලා ඔබ්ලිටරේට් වෙලා තමයි මේ ligamentum venosum කියන කොටස හැදෙන්නේ. එතකොට මේ ligamentum venosum එක තියෙන්නේ මේ peritoneal folds වලින් හදලා තියෙන නිකන් fissure එකක් තියෙනවා. ඒකට අපි තමයි කියන්නේ fissure for ligamentum venosum කියලා. ඊට පස්සේ ligamentum teres කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ඒකත් එන්නේ embryologically අපිට තියෙනවා fetal period එකේදී left umbilical vein එක. ඊට පස්සේ මේකත් adult life එකට එද්දී මොකද වෙන්නේ? ෂය වෙලා obliterate වෙලා left umbilical vein එක obliterate වෙලා හැදෙන එකට අපි කියනවා ligamentum teres කියලා. එතකොට මේ ligamentum teres ට peritoneum එකෙන් හදලා තිබ්බ තියෙන fold එක තමයි fissure for ligamentum teres කියලා කියන්නේ. ඊට පස්සේ අපි inferior vena cava එක දන්නවනේ මේ ලොකු වෙන් එකක් ගෝල් බ්ලැඩර් එක අපි ඊළඟට කතා කරනවා. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේ මැද තියෙන පෝටා හෙපටිස් කියලා කැලේ. පෝටා හෙපටිස් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ මෙන්න මේ hepatic artery proper කියන එකයි portal vein එකයි bile duct එකයි තියෙන ලොකු ප්‍රදේශයට අපි කියන්නේ පෝටා හෙපටිස් කියලා. ඒ කියන්නේ liver එකට blood supply දෙන biliary liver එකේ හදන bile ටික drain කරන ඒ ලොකු vessels එහෙම එන තැන තමයි මේ පෝටා හෙපටිස් එක කියලා කියන්නේ. එතකොට අපි පෝටා හෙපටිස් එකේ හරස් කඩක් ඇඳගන්න දැනගන්න ඕනේ. මේක අපි anterior posterior මේක right සහ left වශයෙන් ගත්තොත් එහෙම පෝටා හෙපටිස් එකේ posteriorලිම තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා portal vein එක කියලා. එතකොට අපි පෝටා හෙපටිස් එක ගැන තමයි කතා කරේ. පෝටා හෙපටිස් එකේ posteriorලිම තියෙන්නේ portal vein එක. ඊට පස්සේ මේ ඉස්සරහින් තමයි තියෙන්නේ common bile duct එකයි hepatic artery proper එකයි. මේකේ මේ දෙකෙන් right පැත්තට වෙන්න තියෙන්නේ common bile duct එක. common bile duct එක. ඊට පස්සේ මෙයාට වඩා චුට්ටක් පිටිපස්සෙන් මේ තියෙන්නේ hepatic artery proper එක. එතකොට මේ hepatic artery proper එකෙනුයි portal vein එකෙනුයි තමයි liver එකට blood supply දෙන්නේ. එතකොට liver එකේ තියෙනවා සෛල ඒවට අපි කියන්නේ hepatocytes කියලා. මේ hepatocytes වලින් තමයි bile එහෙම නැත්නම් පිත හදන්නේ. එතකොට මේ bile drain වෙන්නේ common bile duct එකට. එතකොට මේ porta hepatis එකේ මෙතන තියෙන common bile duct එක hepatic artery proper සහ portal vein එක මේ දෙක තමයි liver එකට blood supply ගෙන්නේ. මේක තමයි liver එකේ හදන bile ටික යන්නේ මේ common bile duct එක හරහා. මේ porta hepatis එකේ තව අමතරව තියෙනවා lymphatics තියෙනවා. lymphatics ඊට පස්සේ මෙතන අය nerves උත් තියෙනවා. එතකොට මේ H එකේ කොටස් ටික ගැන තමයි අපි මේ වෙනම කතා කරේ. කලින් කියපු ටික රූපකින් බලමු. මේ තියෙන falciform ligament එක මේ liver එකේ right පැත්තේ. එතකොට මේ right leaf එකෙන් හදන upper layer of coronary ligament එක. left එක මම කිව්වා අර ගිහිල්ලා reduplicate වෙනවා කියන්නේ මෙතනින් ආපහු මේ හදන fold එක reduplicate වෙලා left triangular ligament එක හදනවා. එතකොට මේ falciform ligament එක ගැන කියද්දී මට කියන්න බැරි වුණා මේ falciform ligament එකෙන් සම්බන්ධ වෙන්නේ මෙතන උඩ මම කිව්වා diaphragm එක තියෙනවා කියලා diaphragm එක සහ anterior abdominal wall එක. ඒ කියන්නේ අපේ ඇඟේ ඉස්සරහ තියෙනනේ abdomen එක ඉස්සරහ anterior abdominal wall එක. අන්න ඒකේ umbilicus එකට
උඩින් තියෙන සුප්‍රා අම්බිලිකල් පාර්ට් එකට මේ ෆැල්සිෆෝම් ලිගමන්ට් එක සම්බන්ධ වෙනවා. මේ ලිගමන්ටම් ටීරිස් එක තියෙන්නේ අර ෆැල්සිෆෝම් ලිගමන්ට් එක ඇතුලේ. එතකොට මේ තියෙන්නේ පිටිපස්සෙන් බලපුවහම මේක හරවලා බලපුවහම මේ විසරල් සර්ෆස් එක මේ මං කිව්වා අර ෆැල්සිෆෝම් ලිගමන්ට් එක left triangular ligament එක මේ ඉන්නේ upper layer of coronary ligament right triangular ligament ඊට පස්සේ lower layer of coronary ligament එක මෙතනින් ගිහිල්ලා මේ inferior vena cava එක ගාවදී හැරිලා ආපහු porta hepatis එක වටේ ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙලා peritoneal fold එක සම්පූර්ණ කරනවා. එතකොට liver එක මුළු ඔක්කොම peritoneum එකෙන් cover වෙලා තියෙනවා bear area එක ඇරුණාම. bear area කියන්නේ තව peritoneum එකෙන් cover වෙලා නැති හින්දා මේ තියෙන්නේ අර H shape එක ගත්තොත් එහෙම මෙතන මෙතන තියෙන ligamentum venosum එක මේ ligamentum teres එකට තියෙන fissures දෙක ඊට පස්සේ මෙතන inferior vena cava එක gallbladder එක මේ H එකේ මැද මං කිව්වට porta hepatis එක තමයි තියෙන්නේ. ඊට පස්සේ impressions ටිකත් අරකේ ලකුණු කරපු විදිහටම මේකේ බලා ගන්න පුළුවන්. liver එකේ divisions ගැන තමයි අපි කතා කරන්න යන්නේ. divisions ගන්නකොට අපි ඒක ඒ කියන්නේ ගන්නකොට අපිට බෙදන්න පුළුවන් ඒක ස්ට්‍රක්චර් එක අනුව. එහෙම බෙදුවොත් අපි කියනවා ඒක අපි ඇනටොමිකලි බෙදුවේ කියලා. ඊට පස්සේ මේක එක ෆන්ක්ෂන්ස් එයාගේ liver එකේ ෆන්ක්ෂන්ස් අනුව බෙදුවොත් අපි ඒක කියනවා ෆන්ක්ෂනල් ඩිවිෂන් එක කියලා. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට තව සෙග්මන්ට්ස් විදිහට තව විදිහකට liver එක බෙදන්නත් පුළුවන්. අපි ඒකට කියනවා සෙග්මන්ටල් ඩිවිෂන් එක කියලා. එතකොට අපි මේ කොටසේදී ඇනටොමිකල්, ෆන්ක්ෂනල් සහ සෙග්මන්ටල් කියන ඩිවිෂන්ස් තුනම කතා කරනවා. ඇනටොමිකල් ඩිවිෂන් එක ගත්තොත් එහෙම අපි මං කිව්වා ඒක බෙදන්නේ අපි ස්ට්‍රක්චරලි කියලා. එතකොට අපි මෙහෙම liver එක ඉස්සරහ පැත්තෙන් ගත්තොත් එහෙම මං කිව්වා මෙතන falciform ligament එක ඉස්සරහ තියෙනවා කියලා. මේ falciform ligament එකෙන් right තියෙන කැලට අපි කියනවා right lobe එක කියලා. right lobe of the liver. මෙතනින් මේකෙන් එහා පැත්තේ තියෙන කැල left lobe of the liver. එතකොට මේ ඇනටොමිකලි අපි ලෝබ්ස් 4කට තමයි බෙදන්නේ. ඒ වුණාට අපිට ඉස්සරහා පැත්තෙන් මෙතන ලෝබ්ස් 2ක් විතරයි පේන්නේ. මං අර ඉස්සෙල්ලා කියපු විසරල් සර්ෆස් එකේ විදිහට බලපුවම තමයි ලෝබ්ස් 4ම පේන්නේ. ඒ ලෝබ්ස් 4ම පේන්නේ මං අර කිව්වනේ H shape එකකට liver එකේ වැදගත් ස්ට්‍රක්චර්ස් වගේක් arrange වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙතන inferior vena cava එක තියෙනවා. මෙතන gallbladder එක තියෙනවා. අර අපි ඉස්සෙල්ලා කියපු ටික මේ ligamentum venosum මං LV කියලා දාන්නම්. මෙතන ligamentum teres ගේ ඒ fissures දෙක තිබ්බා. එතකොට මං කිව්වා මෙතන තියෙන්නේ caudate lobe එක කියලා. caudate lobe එක. ඊට පස්සේ මෙතන මේ යට තියෙන එක තමයි quadrate lobe එක. quadrate lobe එක. එතකොට මේක right, මේක left. මේකට අපි කියනවා left lobe එක. left lobe එක. මේකට කියනවා right lobe එක. එතකොට anatomical division එක මේ visceral surface එකකින් මම ආයෙ චුට්ටක් ඇඳලා පෙන්නන්නම්. මෙතන තියෙනවා caudate lobe එක. caudate. ඊට පස්සේ මෙතන තියෙන lobe එක quadrate lobe එක. මේක left lobe එක. මේක right lobe එක. එතකොට ඔය තමයි අපි anatomically බෙදෙන හතර. ඊට පස්සේ අපි functionally බෙදනකොට ෆන්ක්ෂනලි බෙදනවා කියලා කියන්නේ මේ liver එකේ ෆන්ක්ෂන්ස් ඉටු කරගන්න පුළුවන් විදිහට. මේ ෆන්ක්ෂනලි බෙදනකොට අපි පදනම් කරගන්න දේ තමයි liver එකට blood supply දෙනවා. liver එකේ blood supply සහ biliary channels. biliary channels පදනම් කරගෙන තමයි මේ ෆන්ක්ෂනලි බෙදන්නේ. එතකොට අපි මේකෙදි බෙදන්නේ අපි මෙහෙම ආයෙත් liver එක ඉස්සරහින් අරගෙන බලමු. liver එක ඉස්සරහින් අරගෙන බලපුවාම මේ අපිට මෙහෙම එතකොට පිටිපස්සෙන් හරියටම inferior vena cava එකයි gallbladder එක පේන එක අපිට මේ ඉස්සරහින් බැලුවොත් එහෙනම් මේකේ කොටස් දෙකක්. ඒ කියන්නේ පිටිපස්සෙන් තියෙන එකේ කොටස් දෙක පේන්නේ. මේ inferior vena cava එකයි gallbladder එකයි හරහා යන line එකක් අඳිනවා අපි මෙහෙම. එතකොට මේ line එක මගින් එතකොට අපි ඒකට කියනවා line running through gallbladder එකේ fossa ඒ කියන්නේ gallbladder එක තියෙන තැන gallbladder එකේ fossa එක තියෙනවා. inferior vena cava groove එකක් තියෙනවා. ඒ groove එකයි gallbladder fossa එකේ යන line එක. ඒ කියන්නේ ඒක imaginary line එකක්. ඒ line එකෙන් මගින් liver එක කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේකෙන් මේ right පැත්තේ තියෙන එක අපි කියනවා right පැත්ත. ඊට පස්සේ මේක ආයේ left පැත්ත. එතකොට මේක මේ බෙදන්නේ functionally. functionally බෙදද්දී right lobe එක කියලා කියන්නේ මේ line එකෙන් right පැත්තට තියෙන එක. left lobe එක කියලා කියන්නේ line එකෙන් left පැත්තට තියෙන එක. එතකොට අපි මේ right සහ left
කියන කොටස් දෙක තවදුරටත් බෙදෙනවා. මේකත් බෙදෙනවා මීඩියල් සහ ලැටරල් කියලා. මේ රයිට් පැත්තේ තියෙන එකත් බෙදෙනවා මීඩියල් සහ ලැටරල් කියලා. ඒ බෙදන්නේ මේ ලෙෆ්ට් පැත්තේ එක බෙදන්නේ බෙදීම හරියටම අපිට බලා ගන්න පුළුවන්. මම මේ ඇඳලා තියෙන්නේ liver එක ඉස්සරහින් බලපුවහම පේන විදිහ. එතකොට මම කිව්වා මේකේ falciform ligament එක ඇඳන්නේ අපි. අන්නේ falciform ligament එක මෙන්න මේ හරියෙන් තමයි අපිට මෙහෙම ගත්තාම පේන්නේ. එතකොට මේ falciform ligament එකකින් ඉස්සරහිනුයි පිටිපස්සෙන් අපි liver එක අඳිද්දී මෙහෙම අර H shape එක ඇඳන්නේ. H shape එකේ මෙතන IVC එකයි මෙතන global bladder එකයි තියෙද්දි මෙතන තිබ්බේ ligamentum venosum ගේ fissure එකයි ligamentum teres ගේ fissure එකයි තමයි තිබ්බේ. එතකොට මේක අනිත් මේකම දැන් මෙතන අනිත් පැත්තට හරවලා තියෙන හින්දා මේ මෙතන තියෙන්නේ ligamentum venosum ගේ fissure එක මෙතන ligamentum teres ගේ fissure එක. එතකොට මම කියන්නේ දැන් මේ ඉස්සරහින් බැලුවොත් අපිට පේන්නේ falciform ligament එක. එතකොට මේ අපි රයිට් සහ ලෙෆ්ට් දෙක ආපහු බෙදන්නේ මීඩියල් ලැටරල් කියලානේ. මේ ලෙෆ්ට් එකේ මීඩියල් ලැටරල් බෙදෙන විදිහ තමයි අපි බලන්නේ. එතකොට මම කිව්වා මේ ඉස්සරහින් මේ බෙදෙන මාජින් එක තමයි falciform ligament එක. පිටිපස්සෙන් මේ fissure for the ligamentum venosum සහ ligamentum teres කියන්නේ. එතකොට හරියට මෙහෙම රවුමක් වගේ ඉස්සරහින් නම් ඉස්සරහින් මේ falciform ligament එකයි පිටිපස්සෙන් මේ දෙක මෙහෙම තියෙන රවුමක් වගේ ඒ කියන්නේ හොඳ මාජින් එකකින් අපිට මේ ලෙෆ්ට් එකේ මීඩියල් ලැටරල් කියලා බෙදන්න පුළුවන්. ඊට පස්සේ මේ බෙදෙන ඒවට අපි කියනවා මේ පැත්තේ left medial segment එක කියලා අපි කියනවා මේකට. මේකට අපි කියනවා left lateral segment එක කියලා. ඒ වුණාට මේ right පැත්තේ medial lateral බෙදද්දි මේ වගේ පැහැදිලි මාජින් එකක් අපිට ගන්න බෑ. එතකොට අපි කියන්නේ liver එකේ එතකොට මේ right පැත්තේ අපිට medial lateral වෙන් කරන්න මේ වගේ පැහැදිලි මාජින් එකක් නෑ left පැත්තේ වගේ. එතකොට අපි කියන්නේ මේ right lobe එකේ මැද ඉඳලා inferior vena cava එකේ groove එකකට එන line එකකින් තමයි අපි මේ right medial සහ right lateral කියලා වෙන් කරන්නේ. මේකට අපි කියනවා එතකොට right lateral segment එක කියලා. මේක මෙහෙට යනවා වැඩිනේ. ඒකට අපි කියනවා right medial segment එක කියලා. එතකොට මෙහෙම තමයි අපි liver එක functionally බෙදන්නේ කොටස් හතරකට. ඒ තමයි left lateral, left medial, right medial සහ right lateral කියන segments හතර. මේ functional බෙදන එක කොහොමද කියලා බැලුවොත් blood supply සහ biliary channels අනුව තමයි මේක අපි බෙදන්නේ. ඊට පස්සේ එතකොට අපි liver එකේ segments යටතේ කතා කරන්න යන්නේ. මේ මම අර කලින් ඇඳපු රූපෙමයි මේ පැත්තේ ආය ඇඳලා තියෙන්නේ. මේ මෙතන main right සහ left lobe වලට බෙදෙන එක මේ left lateral එක, මේ left medial එක, මේ right lateral එක. එතකොට මේ තියෙන්නේ right medial එක. liver එකේ segments යටතේ බෙදෙනකොට අපි ඒවා රෝම ඉලක්කම් වලින් තමයි බෙදන්නේ. 1 ඉඳලා 8 දක්වා තමයි අපි segments වලට බෙදන්නේ. එතකොට අපි ඇත්තටම මේකෙදි කරන්නේ මේ අපි කලින් බෙදලා තිබ්බ එකම ආයෙත් දෙකකට බෙදනවා වගේ වැඩක් තමයි කරන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මම කිව්වනේ මෙතන අර මේ H shape එක කලින් අපි කතා කරේ ඒ H shape එකේ මෙතන උඩ ආවේ මේ මෙතන තියෙන අර පිටිපස්ස දැන් මේ අපි ඉස්සරහින් ඇඳලා තියෙන්නේ පිටිපස්සෙන් ගත්තොත් මෙතන තියෙන අර H shape එකනේ මේ H shape එකේ මෙතන තියෙන්නේ caudate lobe එකනේ. එතකොට මේ caudate lobe එකට අපි දෙනවා 1 කියන segment එක. අපි මේක දක්ෂිනාවර්තව තමයි මේ liver එකේ segments ටික නම් කරගෙන යන්නේ. එතකොට පළවෙනි segment එක තමයි caudate lobe එක. දෙවෙනි segment එක විදිහට එන්නේ මේ left lateral septum එකේ මෙහෙම දැන් අපි මේක ද්විමාන වැඳලා ගත්තට ත්‍රිමාන වැඳලා ගත්තාම මේක මේ දෙක තුන කියන segments දෙක අපි left lateral එකට තමයි දෙන්නේ. left lateral එකේ දෙක කියලා එන කෑල්ල left lateral එකේ posteriorly තමයි තියෙන්නේ. කියන්නේ මේක පිටිපස්සෙන් තියෙන ඊට ඉස්සරහෙන් තමයි anteriorly තියෙන කෑල්ලට දෙන්නේ අපි 3 කියන segment එක. ඊට පස්සේ ආය 4 කියන segment එක අපි දෙන්නේ quadrate lobe එකට. මේ 4 කියන segment එකේ අපි තව A B කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ දකුණට නම් කරගෙන යන්නේ. ඊට පස්සේ අපි 5 කියන segment එක දෙන්නේ මේ right medial segment එකේ තියෙන inferior part එකට. right medial එකේ තියෙන inferior part එකට තමයි 5 කියන කොටස දෙන්නේ. 5 කියන segment එක දෙන්නේ. 6 කියන segment එක දෙන්නේ right lateral එකේ inferior part එකට.
රයිට් ලැටරල් එකේ සුපීරියර් පාර්ට් එකට අපි 7 කියන කොටස දෙනවා. ඊට පස්සේ 8 කියන කොටස දෙන්නේ රයිට් මීඩියල් එකේ සුපීරියර් පාර්ට් එකට. එතකොට මෙහෙම දකුණට නම් කරගෙන යනවා කියුවට මෙතන වෙනසක් වගේ පේනවා. මෙහෙම පිළිවෙලට යන්නේ නැහැ වගේ. ඒ අර 3D විදියට අපි බලද්දි මේක චුට්ටක් වෙනස් වෙනවා. එතකොට මම ආයෙ කිව්වොත් එහෙම මේ කැවුඩේට් ලෝබ් එකට 1 දෙනවා. left lateral එකේ posteriorly තියෙන part එකට 2, anteriorly left lateral එක 3, 4 කියන්නේ මේ quadrate lobe එක, 5 කියන්නේ right medial එකේ inferior කෑල්ල, right lateral එකේ inferior කෑල්ලට කියනවා 6, 7 කියන්නේ right lateral එකේ superior කෑල්ල, right medial එකේ superior part එක 8. එතකොට මේ විදිහට බෙදනවා අපි. ඊට පස්සේ මෙන්න මේකෙදි අපිට වැදගත් වෙන කොටස් එකක් තියෙනවා. liver එකේ venous veins ගත්තාම main veins 3ක් එනවා. ඒ තමයි right vein එක, right hepatic vein එක, left hepatic vein එක සහ middle hepatic vein එක කියලා. middle hepatic කියලා. එතකොට මෙන්න මේ ගෝල් බ්ලැඩර් එකේ fossa එකයි inferior vena cava එකයි groove එක යා කරන line එකේ තමයි අපේ මේ middle hepatic vein එක තියෙන්නේ. එතකොට මේ තියෙන අපි middle hepatic vein එක. ඊට පස්සේ මේ right පැත්තේ මේ අර මං කිව්වේ මේ මෙතන right lobe එකේ මැද ඉඳලා vena cava එකට පැත්තට groove එකක් අඳිනවා කිය. මේකේ තියෙනවා මේකට අපි කියනවා right hepatic vein එක මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන 2 සහ 3 segments අතරින් යනවා left hepatic vein එක. left hepatic vein එක. එතකොට මම මේ veins 3 විතරක් ආයෙත් පෙන්නුවොත් මෙතන middle hepatic vein එක, මෙතන left hepatic vein එක සහ මෙතන right hepatic vein එක කියන තුන තියෙනවා. එතකොට මේ segments ටික මෙහෙම තියෙනවා. අපි මේ segments ටික තියෙන රූපයක් චුට්ටක් බලමු. මේ රූපක ත්‍රිමාන විදිහට ගත්තාම මේ තියෙන්නේ එක කැවුඩේට් ලෝබ් එක, 2 මං කිව්වේ අර posteriorly තියෙන part එක 2, මේ anteriorly තියෙන්නේ 3, 4 තමයි මේ quadrate lobe එක, 5 කියන්නේ right medial එකේ inferior, right lateral එකේ inferior එක 6, right lateral එකේ ටික 7, inferior part එක 7. ඊට පස්සේ right medial එකේ superior part. එතකොට මේ මෙතන මම අර කියපු veins තුන තියෙන්නේ. ඒ මේක middle hepatic vein එක, මේක left hepatic vein එක, මේක යන්නේ මේ 2 සහ 3 කියන කොටස් අතර මැදින් මේක right hepatic vein එක. එතකොට ඒ අපි segments අනුව තමයි බෙදුවේ. මේ segments අනුව බෙදන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මේ හැම segment එකකටම blood supply එතකොට ඒ වගේම lymphatic drainage blood supply කිව්වම arterial supply venous supply දෙකම මේ ඔක්කොම වෙන වෙනම තමයි. ඒ කියන්නේ හැම segment එකකම තමන්ගේ කියලා වෙනම blood supply සහ lymphatic drainage එකක් තියෙනවා. එතකොට ඒකේ තියෙන වැදගත්කම තමයි අපිට මේක liver එකේ ඒ කියන්නේ දැන් පළවෙනි කොටස segment එක වෙන් කරලා ගත්තත් එයාගෙන් අනිත් අයට දෙන supply එකේ හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලා ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට තමයි මේ blood supply සහ lymphatic drainage කියන එක තියෙන්නේ. එතකොට මේකේ එතකොට සර්ජිකලි වෙන් කරද්දිත් අපිට මේ segment එකක් වෙනම වෙන් කරන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට වැදගත් වෙන්නේ caudate lobe එක. මේ caudate lobe එක ගත්තොත් එහෙම මේකේ arterial supply venous drainage lymphatic supply කියන තුනේම විශේෂත්වයක් තියෙනවා. මං කිව්වනේ අර කලින් porta hepatis එකේ portal vein එක එනවා කියලා. මෙන්න මෙතන තිබ්බ portal vein එක මේ බෙදෙනවා කොටස් දෙකකට right සහ left කියලා. ඒ වගේම මේ මෙතන තිබ්බ common bile duct එකයි hepatic artery proper එකයි මේ දෙකත් බෙදෙනවා right left කියලා කොටස් වලට බෙදෙනවා මේ porta hepatis එකේදී. එතකොට මේ caudate lobe එකට මේ hepatic artery proper එක බෙදිලා හැදෙන right සහ left කියන hepatic arteries දෙකෙන්ම
ආටීරියල් සප්ලයි එක දෙනවා. ඒ වගේම පෝටල් වේන් එකේ රයිට් ලෙෆ්ට් කියන දෙකම මගින් සප්ලයි එක දෙනවා. ඒ කියන්නේ බ්ලඩ් සප්ලයි එක දෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මං කියවනේ මෙතන liver එකේ මේන් වෙන්ස් තුනක් තියෙනවා. ඒ තමයි right hepatic, middle hepatic සහ left hepatic. සාමාන්‍යයෙන් ඉතුරු segments drain වෙන්නේ මේ hepatic veins වලට ඉස්සෙල්ලා යාලා drain වෙලා ඊට පස්සේ තමයි inferior vena cava එකට drain වෙන්නේ. ඒ වුණාට මේ caudate lobe එක එහෙම නෙවෙයි. එයා වෙනමම කෙලින්ම inferior vena cava එකට IVC එකට කෙලින්ම drain වෙනවා. ඒ වගේම biliary drainage එකත් ගත්තාම මෙයා right සහ left bile ducts දෙකටම drain වෙනවා. ඒ කියන්නේ අනිත් අය එකකට drain වෙද්දි මෙයා මෙතනත් දෙකම මගින් සප්ලයි එක ලැබෙනවා. මෙතනත් දෙකටම drain වෙනවා. මෙතෙන්දි IVC එකට කෙලින්ම drain වෙනවා. එතකොට මේ caudate lobe එක මේ segments වලින් important segment එක. ඊට පස්සේ අපි බලමු liver එකේ blood supply කොහොමද කියලා. මම කලිනුත් ඒක ගැන පොඩ්ඩක් කියලා තියෙනවා. මම කිව්වා ඒක දෙන්නේ portal vein එකකින් සහ hepatic artery proper එකෙන් කියලා. මේ hepatic artery proper සහ portal vein එක. එතකොට මේ portal vein එක මගින් සාමාන්‍ය gut එකේ ඔය colon එක ඒ කියන්නේ මහාන්ත්‍රය, කුඩාන්ත්‍රය කියන්නේ small intestine එක, stomach එක මේ ඔක්කොම drain වෙන්නේ portal vein එකට. එතකොට මේ portal vein එකකින් එන්නේ nutrients අර gut එකේදී absorb කරන nutrients ගොඩක් තියෙන blood තමයි portal vein එක දිගේ එන්නේ. hepatic artery proper එකෙන් එන්නේ oxygen තියෙන blood. එතකොට oxygenated blood. එතකොට මේ hepatic artery proper එක ගත්තොත් එහෙම මේක මං කිව්වා porta hepatis එකේදී right සහ left කියලා කොටස් වලට බෙදෙනවා. එතකොට මේ right left ඒවා තව දුරටත් බෙදෙනවා lateral සහ medial වශයෙන්. left එකත් ඒ විදිහටම medial and lateral කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ මේ portal vein එකත් මේකෙදි right සහ left වලට බෙදිලා තමයි ඊට පස්සේ supply එක දෙන්නේ. ඊට පස්සේ අපි මේ blood supply ගැන කතා කරේ. ඊට පස්සේ අපි venous drainage එක ගැන ගත්තොත් එහෙම right, left, middle කියන hepatic veins වලට තමයි drain වෙන්නේ. මෙන්න මේ hepatic veins මේවා hepatic veins වලට drain වෙලා ඊට පස්සේ මෙයාලා drain වෙනවා inferior vena cava එකට. ඊට පස්සේ අපි කතා කරමු liver එකේ මම කියවනේ biliary drainage එකක් තියෙනවා කියලා. biliary drainage එක ගත්තොත් එහෙම අපි අර right, left, caudate, quadrate මේ ඔක්කොම කතා කරේ liver එකේ lobes. මේ lobes ඇතුලේ තව පොඩි කැලි තියෙනවා. ඒවට අපි කියනවා lobules කියලා. අර අපි A level කාලේදී මෙහෙම අර අනුකණ්ඩිකාවක් ඇඳලා විස්තර කරන්නේ මේ තියෙන්නේ hepatic lobule එකක්. hepatic lobule එකක්. එතකොට අපි මේකෙන්දී ඒක ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. histology වලට ඒක කතා කරයි. මෙතන hepatic lobule එක ගත්තොත් එහෙම hepatic lobule එකේ මේ මැද තියෙන්නේ central vein එක. එතකොට මේ මැද තියෙන්නේ central vein එක. මේ central vein එකේ ඉඳලා යුගල් වශයෙන් අක්මා සෛල ඒ කියන්නේ hepatocytes arrange වෙලා තියෙනවා. මේ තියෙන්නේ hepatocytes. එතකොට මේ hepatocytes අතර මේ පේලි යුගල් දෙකක් අතර තමයි මේ වගේ හදන බයිල් එකතු වෙලා තියෙන්නේ. අපි මේවට කියනවා biliary canaliculi කියලා. biliary canaliculi කියලා. ඒ වගේ මෙහෙම මේ වගේ තියෙන ඒවා තමයි biliary canaliculi. මේ දෙක අතර පිල්ලා තියෙන blood වලින්. එතකොට මේවට අපි කියනවා sinusoids කියලා. එතකොට දැන් මේවා නම් අක්මා සෛල වලින් හදන ඒවානේ බයිල්. එතකොට මේ blood එන්න මේ වටේ මොන හරි තියෙන්න eBay. එතකොට මේ අර porta hepatis එකේදී ආපු blood vessels ඒවා බෙදිලා මෙතන අපිට ආයේ මෙයාගේ මෙතන හදලා තිනවා portal triad කිය. portal triad එකේ ඇත්තටම තියෙන්නේ අර hepatic artery මෙතන තිබ්බ portal vein එක තිබ්බ common bile duct එක තිබ්බ
හෙපටික් ආටරි ප්‍රොපර් එක තිබ්බනේ අර අපි කලින් කතා කරපු අන්න ඒ වගේ බ්‍රාන්චස් තමයි මේ පෝර්ටල් ට්‍රයඩ් වල තියෙන්නේ. එතකොට මේ පෝර්ටල් ට්‍රයඩ් එකේ තියෙන මේ වගේ බ්‍රාන්චස් වලින් මේ සයිනුසොයිඩ්ස් වලට මේ මෙතන පෙන්ලා තියෙන සයිනුසොයිඩ්ස් වලට බ්ලඩ් ගේනවා. පෝර්ටල් වේන් එකේ බ්‍රාන්චස් මගිනුයි හෙපටික් ආටරි එකේ බ්‍රාන්චස් මගිනුයි බ්ලඩ් ගේනවා. එතකොට මේ බිලියරි කැනලිකියුලයි වල තියෙන බයිල් ටික බයිල් ඩක්ට් එකේ බ්‍රාන්චස් හරහා ඩ්‍රේන් වෙලා ගිහිල්ලා මෙයාලා කොමන් බයිල් ඩක්ට් එකට ඩ්‍රේන් වෙනවා. මේ එතකොට මේ බයිල් යන්නේ එතකොට මේකේ තිබ්බ බ්‍රාන්චස් වලින් ගේන ඒවා දැන් සයිනුසොයිඩ්ස් වල එන බ්ලඩ් මේවෙන් බ්ලඩ් ගේන ඒවාගෙන් ගේන ඒවා මෙතන සයිනුසොයිඩ් එකක් නම් මේකේ මේ පැත්තට තමයි යන්නේ. මේ පැත්තට ගිහිල්ලා සෙන්ට්‍රල් වේන් එක හරහා ඩ්‍රේන් වෙලා අනිත් හෙපටික් වේන්ස් වලට ඩ්‍රේන් වෙලා ඊට පස්සේ ඉන්ෆීරියර් වීනා කේවයකට ඩ්‍රේන් වෙනවා. මේකට බ්ලඩ් ගෙනාවේ පෝර්ටල් වේන් එකෙනුයි හෙපටික් ආටරි එකෙනුයි. එතකොට මේ බිලියරි කැනලිකියුලයි ගත්තාම මේ බිලියරි කැනලිකියුලයි වල හදන බයිල් ඩක්ට්ස් හරහා ඩ්‍රේන් වෙලා කොමන් බයිල් ඩක්ට් එකට ඩ්‍රේන් වෙලා යනවා. එතකොට ඕක තමයි liver එකේ blood supply සහ biliary drainage එක ගත්තා. ඊට පස්සේ අපි කොහොමද liver එකේ lymph drainage එක වෙන්නේ කියලා ගත්තොත් එහෙම lymph drain වෙන්නේ hepatic nodes තියෙනවා. hepatic nodes තියෙන්නේ මම අර කලින් පෝට hepatis එක කරද්දිම කිව්වා මෙතන lymphaticus සුත් තියෙනවා කියලා. ඒ කියන්නේ hepatic nodes වලට. hepatic nodes වල තමයි mainlyම liver එක drain වෙන්නේ. මේ hepatic nodes වලින් stomach එක ගාව තියෙනවා pyloric nodes කියලා කොටස. pyloric nodes කියලා lymph nodes. ඒ pyloric nodes හරහා හරි කෙලින්ම හරි hepatic nodes වල ඉඳලා lymph drain වෙන්නේ celiac nodes වලට. celiac nodes කියන ඒවා කොහෙද තියෙන්නේ කියලා ගත්තොත් අපි ඊළඟට පස්සේ කතා කරනවා aorta එක. aorta එකකින් පටන් ගන්න ලොකු ආටරි එකක් තමයි මේ celiac artery කියලා කියන්නේ. අපි ඒක පස්සේ කතා කරනවා celiac artery එක. මේ celiac artery එක ළඟ තියෙන nodes තමයි celiac nodes. එතකොට hepatic nodes වල ඉඳලා කෙලින්ම හරි pyloric nodes හරහා හරි celiac nodes වලට drain වෙනවා. ඊට පස්සේ මම අර කලින් කිව්වා බෙයා ඒරියා කියලා liver එකේ තිබ්බ කෑල්ල. මේ බෙයා ඒරියා එක drain වෙන්නේ extraperitoneal lymphatics කියලා lymph node group එකක් හරහා posterior mediastinal lymph nodes වලට තමයි drain වෙන්නේ. posterior mediastinal nodes කියන්නේ මොනවද කියලා ගත්තොත් එහෙම අපි thorax කුප්පියේදී කතා කරනවා mediastinum එක. ඒකේ posterior mediastinum එකේ posterior part එකේ තියෙන nodes posterior mediastinal nodes වලට තමයි bear area එක drain වෙන්නේ. එතකොට අපිට තව චුට්ටයි liver එකේ කතා කරන්න තියෙන්නේ. ඒ තමයි අපි බැලුවොත් liver එකේ nerve supply sympathetic supply එකක් තියෙනවා මෙයාට. parasympathetic supply එකක් තියෙනවා. parasympathetic supply එක දෙන්නේ vagus nerve එක තියෙනවා. vagus nerve එකෙන් trunks දෙකකට බෙදෙනවා anterior සහ posterior කියලා. මේ anterior vagal trunk එකේ hepatic branch එක මගින් මෙයාට parasympathetic supply එක දෙනවා. sympathetic supply එක දෙන්නේ celiac ganglia මගින්. celiac ganglia තියෙන්නේ මම අර කලින් කිව්ව මෙතන මේ celiac artery එක තියෙනවානේ. එතනම celiac nodes තියෙනවා lymphatic ඒවා. ඊට පස්සේ මෙතන sympathetic ganglia තියෙනවා. ඒවට අපි කියනවා celiac ganglia කියලා. මෙන්න මේ celiac ganglia හරහා එන branches මගින් තමයි මෙයාගේ sympathetic supply එක දෙන්නේ. ඊට පස්සේ අපි එතකොට අපිට ආයෙ කතා කරන්න තියෙන්නේ පොඩ්ඩක් liver එක ගැන clinicals ටිකක්. ඒක යටතේදී අපි කතා කරමු සාමාන්‍යයෙන් අපිට liver එක palpable නැහැ. එතකොට liver එක palpable වෙන්නේ liver එක enlarge වුණොත් එහෙම. liver එක enlarge වුණාම අපි කියනවා hepatomegaly කියලා. hepatomegaly කියලා කියනවා liver එක enlarge වුණාම. එතකොට අපිට enlarge liver එකක් palpate කරන්න පුළුවන්. එතකොට අපිට abdominal examination එකේදී liver එක enlarge වෙලාද කියලා අර palpation වලින් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් වෙලාවට chronic alcoholics ලගේ
ක්‍රොනික් ඇල්කොහොලික්ස්ලගේ ඊළඟට තව ෆැටි liver ඒ කියන්නේ ෆැට් ලිපිඩ් අඩංගු ආහාර ගොඩක් ගත්තාම දිගින් දිගටම ගත්තාම ෆැටි liver එන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රොනික් ඇල්කොහොලික්ස්ලගේ මේ liver එකේ හෙපටොසයිට්ස් තියෙනවානේ. මේ තියෙන හෙපටොසයිට්ස් ඒ කියන්නේ මේවා හින්දා විනාශ වෙලා හෙපටොසයිට්ස් ආපහු සාමාන්‍යයෙන් අපිට හෙපටොසයිට්ස් විනාශ වෙනාම ආපහු සෛල රීජන් ආපහු හදාගන්න පුළුවන්. ඒ කියන්නේ රීජනරේට් කරගන්න පුළුවන්. ඒ වුණාට ඒක දිගින් දිගටම වෙන්න ගියපුවාම ආපහු හෙපටොසයිට්ස්ම රීජනරේට් කරගන්න බැරි වෙනවා. එතකොට මේ හෙපටොසයිට්ස් මේ දැන් විනාශ වෙච්ච කැලලක ආපහු හෙපටොසයිට් රීජනරේට් කරගන්න බැරි වුණොත් මෙතන හැදෙන්නේ ෆයිබ්‍රස් ටිෂු. එතකොට අපි කියනවා ෆයිබ්‍රස් නොඩියුල්ස් හැදෙනවා කියලා. මේ වගේ තත්ත්ව එන්න පුළුවන් ෆැටි liver වල සිවියර් කන්ඩිෂන්ස් වලදී ක්‍රොනික් ඇල්කොහොලික්ස්ලගේ මේ ෆයිබ්‍රස් නොඩියුල් ෆෝමේෂන් වුණාම liver එක අපි කියනවා සිරෝසිස් කියලා. එතකොට ඒක වුණාම liver එකේ ෆන්ක්ෂනල් කැපැසිටි එක ගොඩක් අඩු වෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ ගෝල් බ්ලැඩර් and biliary tract එක ගැන. මේකෙදිත් අපි මුලින්ම බලන්නේ බේසික් ස්ටික්කුයි මේකේ arrangement එකයි. ඊළඟට අපි blood supply සහ nerve supply ගැන බලනවා. ඊට පස්සේ අපි මේක යටතේ clinicals ටිකක් බලමු. එතකොට ගෝල් බ්ලැඩර් and biliary tract එක ගත්තොත් එහෙම ගෝල් බ්ලැඩර් කියලා කියන්නේ pear shaped gland එකක්. ඒ කියන්නේ pear shaped gland එකක් ඒක. ඒකේ බයිල් ගබඩා කරන තැනක් තමයි. ඒ කියන්නේ liver එකෙන් හදන බයිල් ගබඩා කරන තැන තමයි ගෝල් බ්ලැඩර් එක කියලා කියන්නේ. මේකේ 50 ml කැපැසිටි එකක් තියෙනවා. එතකොට අපි අර liver එක මෙහෙම අදිද්දි කරා මෙතන inferior vena cava එක මෙතනින් පෙවුන අපේ ගෝල් බ්ලැඩර් එක. එතකොට ගෝල් බ්ලැඩර් එක තියෙන්නේ right lobe එකේ මේ ඉස්සරහින් බලපුවම පිටිපස්සේ ඒ කියන්නේ visceral right lobe එකේ visceral surface එකේ තමයි ගෝල් බ්ලැඩර් එක පිහිටලා තියෙන්නේ. එතකොට අපි biliary tract එක ගත්තොත් එහෙම අපි ඊළඟට ගෝල් බ්ලැඩර් එකේ කොටස් නම් කරන විදිය බලමු. biliary tract එක ගත්තොත් එහෙම biliary tract එක සමන්විත වෙනවා liver එකේ ඉඳලා එනවා. මේ liver එකේ right සහ left කියලා lobes දෙකක් තියෙනවා. එතකොට මේ liver එකේ ඉඳලා එනවා right hepatic duct එක. මේකට අපි කියනවා right hepatic duct එක. මේකට අපි කියනවා left hepatic duct එක. මේ දෙක එකතු වෙලා හැදෙන එක common hepatic duct එක. right මේ common hepatic duct එක. එතකොට මේ පැත්තේ තියෙනවා මේකට අපි කියනවා gall bladder එක. gall bladder එකේ ඉඳලා බයිල් ගේන duct එකට අපි කියනවා cystic duct එක. එතකොට මේ common hepatic duct එකට cystic duct එක එකතු වෙලා හැදෙන්නේ common bile duct එක. මේ common bile duct එක පල්ලෙහාට ගිහිල්ලා මේ හරියේදී ඩියෝඩිනම් එක තියෙනවා. ඩියෝඩිනම් එකේ second part එකට විවෘත වෙන්නේ. මේ ඩියෝඩිනම් එකේ second part එකට තමයි open වෙන්නේ. එතකොට මෙයා තනියම නෙවෙයි open වෙන්නේ. pancreas එක ඊළඟට අපි කතා කරන organ එකක්. මේ pancreas එකේ ඉඳලා එන pancreatic duct එක. pancreatic duct එකයි මේකයි එකතු වුණාම අපි මෙතෙන්ට කියනවා ampulla of Vater. එහෙම නැත්නම් hepatopancreatic duct එක කියලා. මේක ඩියෝඩිනම් එකට ගිහිල්ලා විවෘත වෙන තැන තියෙනවා පැපිලා එකක්. ඒකට අපි කියන්නේ major duodenal පැපිලා එක. එතකොට මේ common bile duct එක pancreatic duct එකට සැට් වෙන තැන කෝණේ අංශක 60ක් වෙනවා. එතකොට මෙන්න මේ අපි extra hepatic biliary tract කියලා එකක් නම් කරනවා. extra hepatic biliary tract. මේ extra hepatic biliary tract එකේ යටතට එන්නේ right hepatic duct එකයි left hepatic duct එකයි common hepatic duct එකයි gall bladder එකයි cystic duct එකයි
common bile duct එකයි කියන මෙන්න මේ ටිකෙන් සමන්විත කැලලට අපි කියනවා extra hepatic biliary tract. ඒ කියන්නේ liver එකෙන් එළියේ තියෙන biliary tract එකේ කොටස් ටික. එතකොට මේ ටික මේ ඩියෝඩිනම් එකට මේක විවෘත වෙන්නේ කොහොමද කියන එක තමයි බැලුවේ. ඊට පස්සේ අපි gall bladder එක ගත්තොත් අපි කිව්වා මේක pear shaped කියලා. එතකොට මේ gall bladder එකේ තියෙනවා neck එකක්, body එකක් සහ fundus එකක්. එතකොට මේක fundus එක කියලා අපි කිව්වොත් fundus, මේක body, මේක neck එක, මේක cystic duct එක. එතකොට මේක තමයි gall bladder එකේ කොටස් ටික. cystic duct එක, neck එක, body එක සහ fundus එක තමයි මේ parts ටික තියෙන්නේ. එතකොට අපි වැදගත් වශයෙන් කියනවා මේ gall bladder එකේ body එක in contact with first part of the duodenum කියලා. ඒ කියන්නේ මේ duodenum එකේ first part එකත් එක්ක මෙතනදී මෙහෙම එන්න. එතකොට මේ gall bladder එකේ fundus එක duodenum එකේ first part එකත් එක්ක රූපයක බැලුවොත් එහෙම අපේ තියෙන විදිහ in contact තමයි තියෙන්නේ. එතකොට අපි මේ fundus එක කියන එකේ surface mark කරන එක දැනගන්න ඕනේ. ඒකේ surface marking එක අපි කරන්නේ මෙහෙමයි. මෙතන මම අර කිව්ව කලින් සිෆිස්ටර්නම් එක තියෙනවනේ. මෙතනින් අර 7 8 9 10 කියන ribs වලට පොදු කාටිලේජ් එකක් පටන් ගන්නවා. එතකොට මේ කාටිලේජස් වලින් ගිහිල්ලා 9 වෙනි rib එක මේ coastal cartilage එක මෙහෙම ගිහිල්ලා මෙතනින් 9 වෙනි rib එක පටන් ගන්නවා. එතකොට 9 වෙනි rib එක පටන් ගන්නවා. අපි කියනවා tip of the 9th coastal cartilage. tip of the 9th coastal cartilage එකේ තමයි තියෙන්නේ කියලා fundus of the gallbladder එක තියෙන්නේ. ඒක අපි හොයාගන්නේ මේ පැත්තෙන් අපි ගහන්නේ lateral border of rectus sheath එක. ඒ කියන්නේ අපේ abdominal wall එකේ තියෙන rectus sheath එක තියෙනවනේ. ඒකේ lateral border of rectus sheath තියෙනවා. අන්නේ sheath එක මේක දැන් gallbladder එක තියෙන right පැත්තේනේ. right පැත්තේ lateral border of rectus sheath එක right පැත්තේ L1 හරහා L1 vertebral level එක හරහා අපි අඳින plane එකට කියනවා අපි transpyloric plane එක කියලා. transpyloric plane එක මෙන්න මේක කපන තැන තමයි මේ tip of the 9th coastal cartilage තියෙන්නේ. එතන තමයි fundus එක තියෙන්නේ. ඊට පස්සේ අපි වැදගත් එකක් කතා කරනවා. ඒක Hartman's pouch කියලා. Hartman's pouch කියලා කියන්නේ gallbladder එක තියෙද්දි අපි මෙහෙම කතා කරා. මෙතන cystic duct එක පටන් ගන්නවා. මෙතන තියෙන gallbladder එකේ neck එක, මේක neck එක, මේක neck එක, මේක cystic duct එක. මේ cystic duct එක neck එකෙන් පටන් ගන්න තැන පොඩි pouch එකක් තියෙනවා. මේකට අපි කියනවා Hartman's pouch කියලා. ඒක අපි පස්සේ කතා කරමු. ඒකේ තියෙන වැදගත්කම ගැන. එතකොට මේ gallbladder එක සම්බන්ධ congenital abnormalities පොඩ්ඩක් අපි මෙතෙන්දි කතා කරනවා. ඒ යටතේ අපිට සාමාන්‍යයෙන් gallbladder එකයි cystic duct එකයි තියෙන්නේ. ඒ වෙනුවට cystic ducts දෙකක් තිබිලා gallbladders දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම cystic duct එකට සම්බන්ධ වෙච්ච gallbladders දෙකක් තියෙන්න පුළුවන්. ඒක එක જાතියක congenital abnormality එකක්. ඊළඟට අනිත් එක තමයි fundus එක. අර මෙහෙම අපි මේකට කියනවා Phrygian cap කියලා. Phrygian cap එකක් විදිහට මේ gallbladder එකේ fundus එක arrange වෙලා තියෙන්න පුළුවන්. ඒකට අපි කියනවා දෙවනි congenital abnormality එක. ඊළඟට මේ අපි gallbladder එකේ blood supply එක බලන්න යන්නේ. මේ gallbladder එකට blood supply දෙන්නේ cystic artery කියලා artery එකකින්. මේ cystic artery කියන්නේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් එහෙම right hepatic
ආටරි එකෙන් තමයි මේ සිස්ටික් ආටරි කියන එක එන්නේ. ඒ කියන්නේ අපි දන්නවා හෙපටික් අර අපේ කලින් කතා කරපු පෝටා හෙපටිස් එකේදී ආවේ හෙපටික් ආටරි ප්‍රොපර් කියන එක. මෙන්න මේ හෙපටික් ආටරි ප්‍රොපර් කියන එක කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි right hepatic artery සහ left hepatic artery කියලා. මේ right hepatic artery එකෙන් තමයි සාමාන්‍යයෙන් normally cystic artery කියන එක දෙන්නේ. මේ cystic artery එකෙන් තමයි gallbladder එකට blood supply එක දෙන්නේ. එතකොට මේ සිස්ටික් ආටරි එක සාමාන්‍යයෙන් රයිට් හෙපටික් ආටරි එකෙන් දුන්නට මේකේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක හෙපටික් ආටරි ප්‍රොපර් එකෙන් දෙන්න පුළුවන්. ඒ විදිහේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට මේක සර්ජරිස් වලදී මේ සිස්ටික් ආටරි එක තියෙන තැන ගොඩක් වැදගත් වෙනවා. අපි මේ සිස්ටික් ආටරි එක තියෙන ට්‍රයැන්ගල් එකක් නම් කරනවා. ඒ ට්‍රයැන්ගල් එකට අපි කියනවා කැලොට්ස් ට්‍රයැන්ගල් එක කියලා. එතකොට කැලොට්ස් ට්‍රයැන්ගල් එක කියලා කියන්නේ liver එකේ මේ තියෙන liver එකේ inferior border එක liver එකේ inferior border එකයි මේ පැත්තෙන් තියෙනවා cystic duct එක මේ පැත්තෙන් තියෙනවා common hepatic duct එක. ඒ කියන්නේ මේ මෙතන රූපෙන් අප පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ තියෙන්නේ cystic duct එකනේ. මේ තියෙන්නේ common hepatic duct එක. මේක liver එකේ inferior border එක මෙතන තියෙනවා. එතකොට මේ හැදෙන triangle එක තමයි Calots triangle එක කියලා කියන්නේ. අපි ඒක පස්සේ රූපකිනුත් ආයි බලමු. මෙන්න මේ Calots triangle එකේ තමයි මේ cystic artery එක තියෙන්නේ. මම මෙතෙන්දී hepatic artery proper ඒ කියන්නේ අපි porta hepatis එකේදීත් කිව්වේ hepatic artery proper කියලා. මේකටම අපි common hepatic artery එක කියලා කියනවා. common hepatic artery. එතකොට මේ Calots triangle එකේ තමයි මේ cystic artery එක මොකෙන් branch එකක් විදිහට ආවත් cystic artery එක Calots triangle එකේ තමයි තියෙන්නේ. අපි හිතමුකෝ gall bladder එකේ මොකක් හරි inflammation එකක් ඇවිල්ලා හරි. එහෙම නැත්නම් gall stones එකතු වෙලා ඒවා අයින් කරන්න බැලුව අපිට gall bladder එක අයින් කරන්න උනා. එහෙම වුණොත් අපි කියනවා cholecystectomy එකක් කරනවා කියලා. cholecystectomy එකක් කරනකොට මේ gall bladder එකට supply එක දෙන cystic artery එක කපලා ගැට ගහන්න ඕනේ. ඒ කියන්නේ කපලා ligate කරන්න ඕනේ. ඒ ligate කරන්න cystic artery එකේ මේකේ variations තියෙන්න පුළුවන් හින්දා මේ Calots triangle එකේ තමයි surgeon අඳුරගන්නේ. Calots triangle එක අඳුරගෙන ඒකෙන් එන arteries මොනවද එහෙම කියලා බලලා cystic artery එක Calots triangle එකේ හරහා තමයි මේ borders හරහා අඳුරගන්නේ. එතකොට ඒකේ surgical importance එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි මේක රූපකින් චුට්ටක් බලමු. මේකේ මේ පෙන්වන්නේ Calots triangle එක, මේ තියෙන cystic duct එක සහ common hepatic duct එකයි liver එකේ inferior border එකයි අතර තියෙන්නේ. මේ තියෙන්නේ cystic artery එක. එතකොට මෙතනදී නම් right hepatic artery එකෙන් තමයි මේක දීලා තියෙන්නේ. මේ මම අර කලින් කියපු biliary tract එක පෙන්නලා තියෙන්නේ right left hepatic ducts තියෙනවා, common hepatic duct එක තියෙනවා, cystic duct එක සහ gall bladder එකේ fundus body මේ තියෙන Hartman's pouch එක cystic duct එක තියෙනවා. මේ දෙක එකතු වුනහම common bile duct. මේක pancreatic duct එකත් එක්ක එකතු වෙලා duodenal major duodenal papilla එකේ මේ හදන මේ නිරීමක් වගේ කැලලට ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා හදන එක තමයි ampulla of Vater කියලා කියන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අපිට පොඩි වැදගත්කමක් තියෙනවා මේ bile duct එක. bile duct එක කියන්නේ ඇත්තටම අපි මෙතෙන්දි කතා කරන්නේ common bile duct එක ගැන. common bile duct එකේ parts තුනක් අපි කතා කරනවා. ඒව තමයි supraduodenal, retroduodenal සහ paraduodenal කියන parts තුන. paraduodenal
සුප්‍රඩියෝඩිනල් කියලා කියන්නේ upper 1/3 එක. රෙට්‍රෝඩියෝඩිනල් කියලා කියන්නේ middle 1/3 එක. පැරාඩියෝඩිනල් කියලා කියන්නේ lower 1/3 එක. එතකොට මේකේ අපි චුට්ටක් රූපකින් බලමු. මෙතන මේ කොමන් බයිල් ඩක්ට් එකේදී මේ තියෙන්නේ මෙතන මේ තියෙන්නේ රෙට්‍රෝඩියෝඩිනල්, ඊට කලින් කෑල්ල සුප්‍රඩියෝඩිනල්, රෙට්‍රෝඩියෝඩිනල් සහ පැරාඩියෝඩිනල් කියන පාර්ට්ස් තුන. එතකොට මෙතෙන්දි වැදගත් වෙනවා මේ යට තියෙන මේ කොටස. ඒ කියන්නේ ඇත්තටම අපි කියනවා රෙට්‍රෝඩියෝඩිනල් කියන එක මේ තියෙන්නේ ඉන්ෆීරියර් වීනා කේව එක තියෙනවා. ඉන්ෆීරියර් වීනා කේවකට ඉස්සරහින් තමයි තියෙන්නේ මේ රෙට්‍රෝඩියෝඩිනල් කියන කෑල්ල. ඊට පස්සේ පැරාඩියෝඩිනල් කියන එක ඒ වගේ අපිට මෙතෙන්දී රූපයක් නම් රූපකේ වල චුට්ටක් බලන්න. පැරාඩියෝඩිනල් කියන එක රයිට් මේ කොමන් ගෝල් බ්ලැඩර් එකේ ඒක තියෙන රයිට් පැත්තේ රයිට් රීනල් වේන් එකට ඉස්සරහින් තමයි. එතකොට දැන් මං කිව්වේ මෙතනින් මේ හෙපටෝපැන්ක්‍රියැටික් ඇම්පියුලා එකේ ගිහිල්ලා මේ ගෝල් ස්ටෝන් එක හිර වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ පැන්ක්‍රියැටික් එන්සයිම්ස් හරියට ඩියෝඩිනම් එකට එන්නෙත් නැහැ, බයිල් හරියට එන්නෙත් නැහැ. එතකොට බයිල් හරියට එන්නේ නැති වුනහම බයිල් මොකද වෙන්නේ? මේ හදන liver එකෙන් හදන බයිල් ටික ගෝල් බ්ලැඩර් එකේ ස්ටෝර් කරලා ඕනි වෙලාවට නිදහස් කරනවා. එතකොට එන්න බැරි වුනහම බයිල් එකතු වෙනවා. එතකොට අපි කියනවා මේ බයිල් වලින් බයිල් එකතු වෙලා බැක් ප්‍රෙෂර් එකක් ගොඩනැගෙනවා. ඒ බැක් ප්‍රෙෂර් එකකින් හින්දා ආපහු බයිල් ලීක් වෙන්නේ සිස්ටීමික් ඒ කියන්නේ බ්ලඩ් සප්ලයි එකට බයිල් නිදහස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේවා ස්කින්, මියුකස් මෙම්බ්‍රේන්ස් වල වගේ ගිහිල්ලා එකතු වෙනවා. එතකොට මේ බයිල් වල කහ පාටක් තියෙන හින්දා අපේ මේ ස්කින්, මියුකස් මෙම්බ්‍රේන්ස් වල yellowish color එකක් එනවා. එතකොට yellowish discoloration එකක් එනවා කියලා අපි කියනවා. එතකොට මේ yellowish discoloration එකට අපි කියනවා yellowish discoloration of skin and mucous membrane තමයි අපි කියන්නේ jaundice කියලා. ඊළඟට මම අර කිව්වා වගේ බයිලුයි පැන්ක්‍රියැටික් එන්සයිම්ස් ඔය හරියට නැති වුනහම ලිපිඩ ජීර්ණය කරගන්න බෑ. එතකොට ෆීසිස් වල ෆැට් තියෙනවා. ඒකට අපි කියනවා ස්ටියටෝරියා කියලා. ඊළඟට ඒ ෆස්ට් most common තැන තමයි අපි කිව්වේ හෙපටෝපැන්ක්‍රියැටික් ඇම්පියුලා එක. දෙවෙනි තැන තමයි මේ එකතු වෙන්න පුළුවන් අපි අර කිව්වා හාර්ට්මන්ස් පවුච් එක කියලා තැන. හාර්ට්මන්ස් පවුච් එකෙත් එකතු වෙලා මේ කොලිසිස්ටයිටිස් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ කොලිසිස්ටයිටිස් ඇති වුනහම මේ ඉන්ෆ්ලමේෂන් එක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. ඩයෆ්‍රම් එකේ පැරයිටල් පෙරිටෝනියම් එකට ස්ප්‍රෙඩ් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇබ්ඩොමිනල් වෝල් එකේ පැරයිටල් පෙරිටෝනියම් එකට ස්ප්‍රෙඩ් වෙන්නත් පුළුවන්. එතකොට ගෝල් බ්ලැඩර් එකේ මේ ගෝල් ස්ටෝන්ස් එකතු වුනහම ඉන්ෆ්ලමේෂන් එකක් වෙන්න පුළුවන් කියලා අපි කතා කරා. මේක වෙන්න පුළුවන් ෆස්ට් most common තැන තමයි අර common bile duct එක pancreatic duct එකට එකතු වෙලා hepatopancreatic ampulla එක හැදෙන්නේ. අන්න එතන. එතකොට hepatopancreatic ampulla එක. එහෙම නැත්නම් ampulla of Vater එක. එහෙම වුණොත් එහෙම වෙන්නේ මේ හදන ගෙනියන බයිල් ටික නිදහස් කරගන්න බැරි වෙනවා ඩියෝඩිනම් එකට. එහෙම වුණොත් ආහාර හරියට ජීර්ණය කරගන්න බෑ. ඒ වගේම පැන්ක්‍රියස් එකෙන් එන ලිපිඩ්ස් ජීර්ණය කරන්න අදාළ එන්සයිම්ස් උත් එන්නේ නැහැ. එතකොට බයිල් හරියට එන්නේ නැති වුනහම බයිල් ප්‍රමාණය රුධිරයේ වැඩි වෙලා ජෝන්ඩිස් අපි කියනවා ජෝන්ඩිස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට පැන්ක්‍රියස් එකේ එන්සයිම් උත් නැහැ, බයිලුත් නැති වුනහම මොකද වෙන්නේ? ෆීසිස් වල ෆැට් තියෙනවා. ඒකට අපි කියනවා ස්ටියටෝරියා කියලා. ස්ටියටෝරියා. එතකොට අපි කිව්වේ මේ රෙට්‍රෝඩියෝඩිනල් පාර්ට් එකට ඉස්සරහින් ඉන්ෆීරියර් වීනා රෙට්‍රෝඩියෝඩිනල් පාර්ට් එක ඉන්ෆීරියර් වීනා කේව එකට ඉස්සරහින් තියෙන්නේ. ඒ වගේම පැරාඩියෝඩිනල් පාර්ට් එක රයිට් රීනල් වේන් එකට ඉස්සරහින් තියෙන්නේ.
ඊළඟට අපි බලමු මේකේ නර්ව් සප්ලයි එක ගැන. ඒ කියන්නේ නර්ව් සප්ලයි එක ගැන. නර්ව් සප්ලයි එක දෙන්නේ පැරාසිම්පතටික් සහ සිම්පතටික් වලින්. පැරාසිම්පතටික් සහ සිම්පතටික්ස් වලින් තමයි සප්ලයි එක දෙන්නේ. පැරාසිම්පතටික් සප්ලයි එක දෙන්නේ අර වගේමයි වේගස් එකේ ඇන්ටීරියර් වේගල් ට්‍රන්ක් එකේ හෙපටික් බ්‍රාන්ච් එකේ සිම්පතටික් සප්ලයි එක දෙන්නේ T7 to T9 කියන ස්පයිනල් සෙග්මන්ට්ස් හරහා ස්පයිනල් සෙග්මන්ට්ස් වල ඉඳලා සීලියක් ගැන්ග්ලියා මම අර කලින් කිව්වේ සීලියක් ගැන්ග්ලියා හරහා තමයි සිම්පතටික් සප්ලයි එක දෙන්නේ. එතකොට මේ පේන් ෆයිබර්ස් උත් මේ සිම්පතටික් ෆයිබර්ස් එක්කම කම්පැනි වෙලා පේන් ෆයිබර්ස් තියෙනවා. එතකොට T7 to T9 කියන ඒ වගේ දෙනවා. එතකොට මේවා රිෆර්ඩ් පේන් කියලා අපි ඉගෙන ගන්නවානේ. ඒ කියන්නේ යම් දැන් මෙතන අපි මේ කතා කරන්නේ නර්ව් සප්ලයි කතා කරන්නේ ගෝල් බ්ලැඩර් එකේනේ. එතකොට මේ ගෝල් බ්ලැඩර් එකේ එන නර්ව් සප්ලයි එක ඒකට ඒ ගෝල් බ්ලැඩර් එකට සප්ලයි කරන නර්ව්ස් වල ස්පයිනල් සෙග්මන්ට්ස් T7 to T9 ඒ පේන් ෆයිබර්ස් දෙන්නේ. ඒ පේන් ෆයිබර්ස් දෙන T7 to T9 සෙග්මන්ට්ස් වලින් සප්ලයි කරන වෙන තැන්වලට පේන් එක රිෆර් වෙන්න පුළුවන්. එතකොට අපි ඒකට කියනවානේ රිෆර්ඩ් පේන් කියලා. මේ වගේ රිෆර්ඩ් පේන් මේ ගෝල් බ්ලැඩර් එක සම්බන්ධයෙන් එන්නේ එපිගැස්ට්‍රියම් එකේ සහ රයිට් හයිපොකොන්ඩ්‍රියම් එකේ. ඊළඟට මේ සමහර පේන් ෆයිබර්ස් යන්න පුළුවන් ෆ්‍රෙනික් නර්ව් එකත් එක්කත් ගිහිල්ලා ගෝල් බ්ලැඩර් එකට සප්ලයි එක දෙන්න පුළුවන්. ෆ්‍රෙනික් නර්ව් එක කියලා කියන්නේ C3 to C5 ස්පයිනල් සෙග්මන්ට්ස්. එතකොට මේකෙන් අපි කියනවා right tip of the shoulder එකටත් ගෝල් බ්ලැඩර් එකේ පේන් එක රිෆර් වෙන්න පුළුවන් කියලා. මේ හරිය තියෙන ලිම්ෆ් නෝඩ්ස් ගත්තොත් මේ බිලියරි ට්‍රැක්ට් එක ගෝල් බ්ලැඩර් එක ආශ්‍රිත ලිම්ෆ් නෝඩ්ස් ඩ්‍රේන් වෙන්නේ නෝඩ්ස් ඉන් පෝර්ටා හෙපටිස් එකේ. මම කිව්වා කලින් වගේම පෝර්ටා හෙපටිස් එකේ නෝඩ්ස් තියෙනවා. පෝර්ටා හෙපටිස් එකේ තියෙන නෝඩ්ස් හරහා එක්ක සීලියක් නෝඩ්ස් වලට ඩ්‍රේන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිස්ටික් නෝඩ්ස් කියලා කියන්නේ අර සිස්ටික් ඩක්ට් එක ආසන්නයේ තියෙන නෝඩ්ස් හරහා සීලියක් නෝඩ්ස් වලට ඩ්‍රේන් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ගෝල් බ්ලැඩර් එක ගැන චූටි ක්ලිනිකල් පාර්ට්ස් ටිකක් බලමු. ගෝල් බ්ලැඩර් එකේ මම කලින් කිව්වා වගේ ඉන්ෆ්ලමේෂන් එකක් එන්න පුළුවන්. මේ ඉන්ෆ්ලමේෂන් එක ගොඩක් වෙලාවට එන්නේ මේ බයිල් ගෝල් බ්ලැඩර් එකේ ෆන්ක්ෂන් එක ඇහුවොත් එහෙම බයිල් කන්සන්ට්‍රේට් කරන එක තමයි මෙයාගේ ෆන්ක්ෂන් එක. බයිල් කන්සන්ට්‍රේට් වෙලා වැඩි වුණොත් එහෙම ගෝල් ස්ටෝන්ස් හැදෙනවා. මේවා එකතු වෙන්න ගෝල් බ්ලැඩර් එකේ ඉන්ෆ්ලමේෂන් එකක් හැදෙන්න පුළුවන්. ඒකට අපි කියනවා කොලිසිස්ටයිටිස් කියලා. එතකොට මේ ගෝල් ස්ටෝන්ස් එකතු වෙන්න පුළුවන් ප්‍රධානම තැන් දෙකක් අපි කියනවා. පළවෙනියටම එකතු වෙන්න පුළුවන් අර පැන්ක්‍රියාටික් ඩක්ට් එකත් එක්ක මේ ගිහිල්ලා කොමන් බයිල් ඩක්ට් එක පැන්ක්‍රියාටික් ඩක්ට් එකත් එක්ක එකතු වෙන තැනට මම කියවනේ හෙපටෝ පැන්ක්‍රියාටික් ඇම්පියුලා කියලා. අන්න ඒ හෙපටෝ පැන්ක්‍රියාටික් ඇම්පියුලා තමයි ෆස්ට්. එතකොට මට කලින් කියන්න බැරුණා ගෝල් බ්ලැඩර් එකේ හරියට ගෝල් බ්ලැඩර් එකේ තියෙන බයිල් හරි වෙලාවට මේව කරගන්න බැරි වුණාම ගෝල් බ්ලැඩර් එකේ බයිල් එකතු වෙනවා. බයිල් එකතු වෙලා මොකද වෙන්න පුළුවන්? ගෝල් බ්ලැඩර් එක ඩයලේට් වෙන්න පුළුවන්. එතකොට
මං කියවනේ මේ ගෝල් බ්ලැඩර් එකේ බොඩි එක තියෙන්නේ ඩියෝඩිනම් එකේ ෆස්ට් පාර්ට් එකත් එක්ක ඉන් කන්ටැක්ට් තමයි ගෝල් බ්ලැඩර් එකේ බොඩි එක තියෙන්නේ කියලා. එතකොට මේව ඩයිලේට් වෙලා ගොඩක් ඩයිලේට් වුනහම මේ දෙන්න එකින් එකට ගෑවිලා මෙතන හැදෙන්න පුළුවන්. අපි කියනවා ඒකට කොලිසිස්ටෝ එන්ටෙරික් ෆිස්ටියුලා එකක් හැදෙන්න පුළුවන්. අපි කතා කරමු පෝටල් වේන් එක ගැන. පෝටල් වේන් එක කියලා කියන්නේ අපේ ගට් එක ඩ්‍රේන් කරන වේන් එක. එතකොට ගට් එක කිව්වහම මම මෙතන කියන්නේ ඔක්කොම liver එක, අපේ stomach එක, small intestine, large intestine මේ වගේ ගට් එකම ඩ්‍රේන් කරන්නේ පෝටල් වේන් එක මගින්. පෝටල් වේන් එක කියලා කියන්නේ අපි තියෙන ලොකු වේන් එකක් superior mesenteric vein කියලා. superior mesenteric vein එකට splenic vein එක එකතු වුණාට පස්සේ මෙයාගේ මේ superior mesenteric vein එකේ continuation එකට අපි කියනවා portal vein එක කියලා. අපි මේක portal vein එකයි ඒකේ tributaries රූප සටහනකින් බලමු. මේ තියෙන්නේ superior mesenteric vein එක. superior mesenteric vein එක. මේකට මේ එකතු වෙන වේන් එකට කියනවා ස්ප්ලෙනික් වේන් එක. එතකොට මේ එකතු වෙලා හැදෙන්නේ පෝටල් වේන් එක. මේ ස්ප්ලෙනික් වේන් එකට ඩ්‍රේන් වෙන වේන් එකක් තියෙනවා ට්‍රිබියුටරි එකක්. ඒකට කියනවා ඉන්ෆීරියර් මිසෙන්ට්‍රික් වේන් එක කියලා. ඊට පස්සේ මේ සුපීරියර් මිසෙන්ට්‍රික් වේන් එකට ඩ්‍රේන් වෙන වේන් එකක් තමයි රයිට් ගෑස්ට්‍රෝ එපිෆ්ලොයික් වේන් එක. ඊළඟට මේ පෝටල් වේන් එකට ඩ්‍රේන් වෙන වේන් එකක් තමයි superior pancreaticoduodenal වේන් එක. තව වේන්ස් දෙකක් ඩ්‍රේන් වෙනවා මේ පෝටල් වේන් එකට. අපි ඒකට එකක් කියනවා left gastric වේන් එක. ඊළඟ එකට අපි කියනවා right gastric vein එක කියලා. එතකොට මේ portal vein එක ඔහොම portal vein එක continue වෙලා මං කිව්වා porta hepatis එකේදී කොටස් දෙකකට බෙදෙනවා කියලා. මේ portal vein එක ඒ තමයි right සහ left branches වලට මේ right මම මෙතනින් අපහොඳින්න right සහ left branches දෙක මේක right මේක left. මේ left එකට අපේ ඇබ්ඩොමිනල් වෝල් එකේ අම්බිලිකස් එක හරියේ තියෙන ඒ ප්‍රදේශය ඩ්‍රේන් කරන පැරා අම්බිලිකල් වේන්ස් ඇවිල්ලා මෙන්න මේ ලෙෆ්ට් බ්‍රාන්ච් එකට ඩ්‍රේන් වෙනවා. ඒ වගේම ගෝල් බ්ලැඩර් එක ඩ්‍රේන් කරන්නේ සිස්ටික් වේන්ස් මගින්. මේ සිස්ටික් වේන්ස් ඇවිල්ලා රයිට් බ්‍රාන්ච් එකට ඩ්‍රේන් වෙනවා. එතකොට පෝටල් වේන් එක ගත්තොත් එහෙම පෝටල් වේන් එකටම ඩ්‍රේන් වෙන මේ පෝටල් වේන් එකටම ඩ්‍රේන් වෙන වේන්ස් තුනයි. ඒ තමයි superior pancreaticoduodenal, left gastric සහ right gastric කියන තුන. ඊට පස්සේ මේ porta hepatis එකේදී මේක බෙදිලා හැදෙන right සහ left කියන branches දෙක. මේ තියෙන branches දෙක. එතකොට මේ right branch එකට එනවා cystic veins, left branch එකට එනවා para umbilical veins. ඊළඟට මේ superior mesenteric vein එක තියෙනවා. මේ superior mesenteric vein එකට right gastroepiploic vein එක drain වෙනවා. ඒ වගේම මේ splenic vein එකට inferior mesenteric vein එක drain වෙනවා. මේ දෙකේ එකතුවෙන් හැදෙන vein එකට තමයි අපි කියන්නේ portal vein එක කියලා. ඒ අපි කතා කරේ portal vein එකයි ඒකේ tributaries ටිකයි. එතකොට මේ adults ලගේ මේ portal vein එකේ සහ ඒකේ tributaries වල valves නැහැ. adults ලගේ tributaries වලයි portal vein එකේ valves නැහැ. ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ portosystemic anastomosis ගැන. portosystemic anastomosis කියලා කියන්නේ මං කිව්වා gut එක drain කරන්නේ portal vein එක මගින්. ඒ වගේම අනිත් systemic veins drain වෙන්නේ systemic system එකට. එතකොට මේ
පෝටල් වේන් එක සහ සිස්ටීමික් සිස්ටම් එක අතර සමහර වෙලාවල් වලට ඇනස්ටමෝසිස් තියෙනවා සමහර තැන්වලදී. සමහර තැන්වල ඇනස්ටමෝසිස් තියෙනවා. ඒවට අපි කියනවා පෝටෝ සිස්ටීමික් ඇනස්ටමෝසිස් කියලා. එහෙම ඇනස්ටමෝසිස් තියෙන තැන් කිහිපයක් තියෙනවා. අපි ඒක බලමු. මේ මං කියන්නේ මේ තැන් ටික. මේ ඊසොෆැගස් එකේ ලෝවර් එන්ඩ් එකේ තියෙන හැම පෝටෝසිස්ටීමික් ඇනස්ටමෝසිස් එකක්. ඒක තියෙන්නේ අපි කියවනේ ලෙෆ්ට් ගැස්ට්‍රික් කියලා වේන් එකක් ඩ්‍රේන් වෙනවා කියලා පෝටල් වේන් එකට. ලෙෆ්ට් ගැස්ට්‍රික් වේන් එකේ ඊසොෆැජියල් බ්‍රාන්චස් උයි ආය ඊසොෆැගස් එකේ ලෝවර් ඊසොෆැගස් එක ඩ්‍රේන් වෙන අසයිගස් සිස්ටම් එකට. අසයිගස් සිස්ටම් එක කියලා කියන්නේ සිස්ටීමික් වේන්ස් වල සිස්ටීමික් වේන්ස් වලට ඇති වෙන්නේ. එතකොට left gastric vein එකේ esophageal branches සහ esophageal branches drain වෙන esophagus vein එකට අන්න ඒ දෙක අතර තියෙනවා portosystemic anastomosis එකක්. ඒ වගේම තව එකක් තියෙනවා upper anal canal එකේ anal canal එක drain කරන්නේ upper middle lower rectal veins මගින්. එතකොට මේ middle සහ inferior කියන rectal veins drain වෙන්නේ systemic system එකට. ඊට පස්සේ මේ upper middle සහ rectal කියන ඒවා systemic system එකට drain වෙනවා. superior rectal vein කියන එක drain වෙන්නේ ගිහිල්ලා portal vein එකට තමයි අවසානයේදී drain වෙන්නේ. එතකොට එතන upper anal canal එකේ තියෙනවා portosystemic anastomosis එක. ඊළඟට para-umbilical veins. මං කිව්වා para-umbilical veins portal vein එකේ left branch එකට ගිහිල්ලා drain වෙනවා. මේ එතකොට para-umbilical veins සහ මේ para-umbilical region එක drain කරන superficial veins තියෙනවා. ඒවා systemic system එකට drain වෙන්නේ. එතන තියෙනවා portosystemic anastomosis එක. ඊළඟට මේකේ නැහැ අර liver එක ගැන කියද්දි මං කිව්වා මෙතන තියෙනවා bear area කියලා එකක්. අර coronary ligament දෙක අතර තිබ ප්‍රදේශේ මෙන්න මේ bear area එක. මේ bear area එක diaphragm එකට උඩින් තියෙන esophagus venous system එක drain වෙනවා bear area එක. ඒ වගේම මෙතන bear area එක හරහා portal vein එකේ channels උත් තියෙනවා. portal vein එකේ channels උත් තියෙනවා. bear area එක diaphragm එක හරහා තියෙන systemic system එකට සම්බන්ධ වෙන esophagus system එකත් එක්කත් සම්බන්ධ වෙනවා. එතකොට මේ liver එකේ bear area එකේ අපි තියෙනවා portosystemic anastomosis එකක්. ඒ හතර තමයි ප්‍රධාන portosystemic anastomosis හතර. ඊළඟට retroperitoneal area එකේ. ඒ කියන්නේ parietal peritoneum එකට පිටිපස්සෙන් තියෙන area එක තමයි retroperitoneum එක. අපි ඊළඟට පස්සේ කතා කරනවා ඒක. එතන mesenteric සහ mesenteric කියලා කියන්නේ ඔය intestines drain වෙන්නේ mesenteric veins වලට. mesocolonic කියලා කියන්නේ colons drain වෙන්නේ mesocolonic veins වලට. මේවා ගිහිල්ලා drain වෙන්නේ portal vein එකේ tributaries වලට. ඊට පස්සේ retroperitoneal area එකේ තමයි මේවා තියෙන්නේ. තව retroperitoneal area එකේ තියෙන renal veins, lumbar veins සහ phrenic වගේ veins. මේවා ගිහිල්ලා systemic system එකට drain වෙනවා. එතකොට මෙතනක් තියෙනවා portosystemic anastomosis එකක්. එතකොට මේ portosystemic anastomosis වල වැදගත්කම එන්නේ අපිට සමහර අවස්ථාවලදී portal vein එක ඒකේ tributaries වල pressure එක වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා portal hypertension කියලා. එතකොට portal hypertension වුණාම සමහර වෙලාවල් වලට මේ portal vein එක හරහා හරියට drain වෙන්නේ නැති වෙන්න පුළුවන්. portal hypertension කියන තත්ත්වය ඇති වෙන්නේ මං කියවනේ අර කලින් liver එකේ cirrhosis වගේ ඇති වෙන්න පුළුවන් කියලා. cirrhosis ඇති වුණොත් මොකද වෙන්නේ? liver එකේ fibrous nodules හැදෙනවා.
ෆයිබ්‍රස් නොඩියුලර් ෆෝමේෂන් එකක් ඇති වෙනවා liver එකේ. එහෙම වුණොත් අපිට ඇති වෙන තත්ත්වය තමයි portal hypertension. portal hypertension ඇති වුනහම portal vein එකයි venules වලයි pressure එක වැඩි වෙනවා. එතකොට normal පරිදි drain වෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතුවොත් normal තත්ත්වයක් යටතේදී portal vein එකකින් venous drainage එක 100%යි කියලා අපි නිකන් හිතුවොත් දැන් මොකද වෙන්නේ? ඒක drain වෙන්න බෑ. එතකොට අපි අර කතා කරපු portosystemic anastomosis තියෙන්නේ. අන්න ඒව හරහා 150ක් drain වෙනවා. එතකොට මං කියවනේ lower esophagus එකේ මේ වගේ portosystemic anastomosis එකක් තියෙනවා කියලා. එතකොට දැන් portal vein එක block වුනහම මේ left gastric vein එකට drain වෙන ඒ branches ටික drain වෙන්න බෑ. එතකොට ඒවත් drain වෙන්නේ systemic අර anastomosis එක හරහා systemic system එක හරහාමයි. එතකොට මොකද වෙන්නේ? ඒ veins වල blood එකතු වෙනවා වැඩි වෙලා ඒ veins dilate වෙනවා. dilate වෙලා දඟර ගැහෙනවා. එතකොට අපි ඒවට කියනවා varicose veins කියලා. ඒ වගේ මේ varicose veins කියන්නේ dilate වෙලා දඟර ගැහෙන veins වල. එතකොට මේ lower esophagus එකේ ඒ තත්ත්වය ඇති වුනහම අපි ඒකට කියනවා esophageal varices කියලා. esophageal varices. මේකේ තියෙන බරපතලකම තමයි මේවා රප්චර් වෙන්න පුළුවන්. මේවා රප්චර් වුණොත් එහෙම blood vomit වෙන්න පුළුවන් blood උත් එක්ක. එතකොට මේ blood එක්ක vomit වෙන එකට අපි කියනවා hematemesis කියලා. hematemesis කියලා කියනවා. ඊට පස්සේ ඒ එකක්. එතකොට ඊළඟට ඒ වගේම මං කියවනේ para-umbilical region එකේ portosystemic anastomosis එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර left branch එකට drain වෙන මේ left portal vein එකේ left branch එකට drain වෙනවා para-umbilical vein සහ superficially venous drainage වෙන systemic system එකත් එක්ක දැන් portal vein එකේ portal hypertension ඇති වෙන තත්ත්වයකදී මේ para-umbilical vein හරහා portal vein එකට drain වෙන්න බෑ. එහෙම බැරි වුණාම මේ ඔක්කොම superficial veins හරහා තමයි ඒ region එක drain වෙන්න වෙන්නේ. එතකොට ඒ veins dilate වෙලා වෙනම ආකාරයකට arrange වෙනවා. ඒක හරියට අර medusa ආකාරයකට තමයි arrange වෙන්නේ. අපි ඒකට කියනවා caput medusae කියලා ඒකට කියනවා. එතකොට ඒක තමයි portal hypertension එක යටතේදී මම කිව්වා 150ක් venous drainage වෙන තැන්වලදී මේවා systemic system එක හරහා drain වෙනවා වැඩි වුණාම ඇතිවන complications. ඊළඟට සාමාන්‍ය තත්ත්වයට යටතේදී නෙවෙයි මේ portal hypertension liver එක ටිකක් හරි මේ හොඳටම සවුත් වෙලා නැත්තම් 120ක් විතර drain වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා අර liver එකේ nodules හැදිලා තියෙන ආකාරය අනුව. දැන් අපි කතා කරන්න යන්නේ pancreas එක ගැන. pancreas එකේදී අපි කතා කරනවා basic සහ structure එකයි, ඊළඟට blood supply, lymph drainage සහ nerve supply, ඊළඟට අපි කතා කරනවා clinicals ගැන. pancreas එකේ අපි normal structure එක ගත්තොත් එහෙම මෙතන duodenum එක අපිට මෙහෙම තියෙනවා. මේ තියෙන duodenum එකේ first part එක, මේ තියෙන duodenum එකේ second part එක. එතකොට මේ මෙතන තමයි pancreas එක පිහිටලා තියෙන්නේ. එතකොට මේ pancreas එකේ අපි කොටස් mainly කොටස් හතරක් කතා කරනවා. පළවෙනි කොටස තමයි head එක, දෙවෙනි කොටස neck එක, ඊළඟ කොටස body එක, හතරවෙනි කොටස තමයි tail එක කියලා කියන්නේ. මේ head එකේ යට ප්‍රසරයක් වගේ තියෙනවා pancreas එකේ. ඒකට අපි කියනවා uncinate process එක. uncinate process එක. එතකොට මේ pancreas එක අපි කියනවා exocrine සහ endocrine කියලා portions දෙකක් තියෙනවා. exocrine කියලා කියන්නේ portion එක කියලා කියන්නේ එක එක ආහාර ජීර්ණය කරන්න ඕනේ enzymes හදන portion එක. endocrine portion එකේ තියෙන්නේ alpha beta සෛල. මේ වගේ තමයි glucagon සහ insulin කියන හෝමෝන හදන. ඒ කියන්නේ endocrine හෝමෝන හදන කොටස. එතකොට මේ pancreas එකේ tail එකේ ඉඳලා head එක දක්වා, ඒ කියන්නේ මුළු pancreas එක දිගටම එන duct එකට අපි කියනවා ලොකු pancreatic duct එකක් එක. ඒකට අපි කියනවා major pancreatic duct එක කියලා. ඊට පස්සේ තව
පොඩි ඩක්ට් එකක් තියෙනවා මයිනර් පැන්ක්‍රියාටික් ඩක්ට් එක කියලා. මයිනර් පැන්ක්‍රියාටික් ඩක්ට් එක. මේ මේජර් පැන්ක්‍රියාටික් ඩක්ට් එක මෙහෙම එන එක තමයි අර කොමන් බයිල් ඩක්ට් එකත් එක්ක එකතු වෙලා හෙපැටෝ පැන්ක්‍රියාටික් ඇම්පියුලා එක හදලා මේජර් ඩියෝඩිනල් පැපිලා දෙකක් ගැන අපි කතා කරනවා. මේජර් ඩියෝඩිනල් පැපිලයකට ඩ්‍රේන් වෙන්නේ. මේ ඇක්සසරි පැන්ක්‍රියාටික් ඩක්ට් කියන එක එහෙම නැත්නම් මයිනර් පැන්ක්‍රියාටික් ඩක්ට් කියන එක මයිනර් මෙතන තියෙන මේජර් එකට උඩින් තියෙන මයිනර් ඩියෝඩිනල් පැපිලා එකකට ඩ්‍රේන් වෙනවා. එතකොට ඔය අපි කතා කරේ පැන්ක්‍රියස් එකේ බේසික් ස්ට්‍රක්චර්ස් ගැන. ඊට පස්සේ අපිට වැදගත් එකක් තියෙනවා මෙතන. ඒ තමයි පැන්ක්‍රියස් එකේ මේ තියෙන බොඩි එක. ඒකට මේ පැන්ක්‍රියස් එකේ මේ තියෙන හෙඩ් එක, අන්සිනෙට් ප්‍රොසෙස් එක, නෙක් එක, බොඩි එක සහ ටේල් එක. මේ පැන්ක්‍රියස් එකේ බොඩි එකට පිටිපස්සෙන් තමයි ඇවෝටා එක තියෙන්නේ. ඊට පස්සේ පැන්ක්‍රියස් එකේ හෙඩ් එකට පිටිපස්සෙන් තමයි තියෙන්නේ ඉන්ෆීරියර් වීන කේවා එක. මේ තියෙන පෝර්ටල් වේන් එක ඒක නෙවෙයි. ඊට පිටිපස්සෙන් තියෙන ඉන්ෆීරියර් වීන කේවා එක සහ මෙන්න මේ කොමන් බයිල් ඩක්ට් එක කියන ඒවා දෙක තියෙනවා හෙඩ් එකට පිටිපස්සෙන්. ඒ වගේම තව වැදගත්කමක් තමයි මේ පැන්ක්‍රියස් එකේ දිගේ අපි කලින් කතා කරා සුපීරියර් මෙසෙන්ට්‍රික් වේන් එකට ස්ප්ලෙනික් වේන් එක එකතු වෙලා තමයි පෝර්ටල් වේන් එක හැදෙන්නේ කියලා. මෙන්න මේ පෝර්ටල් වේන් එක හැදෙන්නේ පැන්ක්‍රියස් එකේ නෙක් එක පිටිපස්සේ. තව පොස්ටීරියර් රිලේෂන්ෂිප්ස් ගොඩක් තියෙනවා. ඒවා රූපයක් බලලා අපිට මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි පැන්ක්‍රියස් එකේ බොඩි එකේ හරස් කඩක් ගත්තොත් එහෙම අපිට මෙහෙම ට්‍රැන්ගියුලර් ෂේප්ඩ් හරස් කඩක් එන්නේ. මේකට අපි කියනවා සුපීරියර් බෝඩර් එක. මේ අපි ගත්තේ පැන්ක්‍රියස් එකේ බොඩි එකේ ක්‍රොස් සෙක්ෂන් එක හරස් කඩක්. මේකට කියනවා අපි සුපීරියර් බෝඩර් එක. මේකට කියනවා anterior border එක. මේකට කියනවා inferior border එක. මේකට කියනවා posterior border එක. එතකොට මේ borders වලින් වට වෙලා තියෙන body එකේ surfaces තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ surface එකට අපි කියනවා antero superior surface එක. මේකට කියනවා antero inferior surface එක. මේකට කියනවා posterior surface. එතකොට අපි මේ කතා කරේ පැන්ක්‍රියස් එකේ බොඩි එක හරහා ගත්තාම හරස් ගඩක් අපිට පේන විදිහ. එතකොට මම අර කුප්පි නෝට් එකේ තියෙන පැන්ක්‍රියස් එකේ රිලේෂන්ෂිප්ස් ඔක්කොම නම් රූපෙ පෙන්නුවේ නෑ. ඒවා අපිට රූපයක් එක්ක මතක තියාගන්න එක තමයි රිලේෂන්ෂිප්ස් මතක තියාගන්න එකේදී ලේසිම විදිය. ඊළඟට අපි මේ පැන්ක්‍රියස් එකේ ආටීරියල් සප්ලයි පොඩ්ඩක් බලමු. පැන්ක්‍රියස් එකේ ආටීරියල් සප්ලයි බැලුවොත් අපි කිව්වා පැන්ක්‍රියස් එකේ කොටස් හතරක් තියෙන්නේ. හෙඩ්, නෙක්, බොඩි සහ ටේල් කියලා. මේකෙන් මේ නෙක්, බොඩි සහ ටේල් කියන තුනටම සප්ලයි එක දෙන්නේ ස්ප්ලෙනික් ආටරි එක මගින්. හෙඩ් එකේ අපර් සහ ලෝවර් කියලා පාර්ට්ස් දෙකට වෙන වෙනම තමයි සප්ලයි එක දෙන්නේ. අපර් පාර්ට් එකට සප්ලයි එක දෙන්නේ සුපීරියර් පැන්ක්‍රියොටිකෝ ඩියෝඩිනල් ආටරි එක මගින්. ලෝවර් එකට බ්ලඩ් සප්ලයි එක දෙන්නේ inferior pancreatico duodenal artery එක මගින්. එතකොට ඉතුරු ටික බ්ලඩ් සප්ලයි එක දෙන්නේ ස්ප්ලෙනික් ආටරි එක මගින්. ඊට පස්සේ මට කියන්න බැරි නම් මේ පැන්ක්‍රියස් එකේ ටේල් එක අපි ඊළඟට කතා කරනවා ස්ප්ලීන් එක. ස්ප්ලීන් එකේ තියෙනවා ලීනෝ රීනල්. එහෙම නැත්නම් ස්ප්ලීනෝ රීනල් කියලා ලිගමන්ට් එකක්
අන්නේ ලිගමන්ට් එක ඇතුලේ තමයි මේ පැන්ක්‍රියස් එකේ ටේල් එක තියෙන්නේ. අපි ඒක ස්ප්ලීන් එකේ කොටස් නම් කරද්දි බලමු. එතකොට මම කිව්වේ දැන් ආටීරියල් සප්ලයි එක ගැන. ඊට පස්සේ වීනස් ඩ්‍රේනේජ් එක ගත්තාම අපි කතා කරන්නේ පැන්ක්‍රියස් එකේ බොඩි එක සහ හෙඩ් එක ඩ්‍රේන් වෙන්නේ කොහොමද කියලා. පැන්ක්‍රියස් එකේ බොඩි එක ඩ්‍රේන් වෙන්නේ ස්ප්ලෙනික් වේන් එකට. හෙඩ් එක ඩ්‍රේන් වෙන්නේ හෙඩ් එකේ සුපීරියර් පාර්ට් එක සුපීරියර් පැන්ක්‍රියොටිකෝ ඩියෝඩිනල් වේන් එකට. ඉන්ෆීරියර් පාර්ට් එක ඉන්ෆීරියර් පැන්ක්‍රියොටිකෝ ඩියෝඩිනල් වේන් එකට ඩ්‍රේන් වෙනවා. එතකොට මේ ස්ප්ලෙනික් වේන් එක නම් අපි දන්නවා කෙලින්ම ඩ්‍රේන් වෙන්නේ පෝර්ටල් වේන් එකට කියලා. මේ සුපීරියර් පැන්ක්‍රියොටිකෝ ඩියෝඩිනල් වේන් එකත් අපි ඉස්සෙල්ලා කතා කරා කෙලින්ම ඩ්‍රේන් වෙන්නේ පෝර්ටල් වේන් එකට කියලා. ඉන්ෆීරියර් පැන්ක්‍රියොටිකෝ ඩියෝඩිනල් වේන් එක සුපීරියර් මිසෙන්ට්‍රික් වේන් එකට ඩ්‍රේන් වෙලා ඒ හරහා පෝර්ටල් වේන් එකට ඩ්‍රේන් වෙනවා. එතකොට මේ පැන්ක්‍රියස් එකේ වීනස් ඩ්‍රේනේජ් එක. ඊළඟට පැන්ක්‍රියස් එකේ ලිම්ෆ් ඩ්‍රේනේජ් එක ගත්තොත් එහෙම පැන්ක්‍රියස් එකේ බොඩි, ටේල් ඇන්ඩ් නෙක් කියන පාර්ට්ස් තුනම ඩ්‍රේන් වෙන්නේ පැන්ක්‍රියොටිකෝ ස්ප්ලෙනික් නෝඩ්ස් වලට. මේ පැන්ක්‍රියොටිකෝ ස්ප්ලෙනික් නෝඩ්ස් තියෙන්නේ ස්ප්ලෙනික් ආටරි එකත් එක්ක. ඊට පස්සේ බොඩි ටේල් සහ නෙක්නේ. ඊට පස්සේ හෙඩ් එක ගත්තොත් හෙඩ් එකේ අපර් පාර්ට් එක ඩ්‍රේන් වෙනවා අපි අර කලින් කියපු සීලියක් නෝඩ්ස් වලට. හෙඩ් එකේ ලෝවර් පාර්ට් එක සහ අන්සිනේට් ප්‍රොසෙස් එක ඩ්‍රේන් වෙනවා සුපීරියර් මිසෙන්ට්‍රික් නෝඩ්ස් වලට. එතකොට මට කලින් කියන්න බැරි වුණා මේකේ මේ මට කියන්න බැරි වුණා මෙතන සුපීරියර් බෝඩි එකේ පැන්ක්‍රියස් එකේ ටේල් එකේ ඉඳලා බොඩි එක දිගේ එනවා මෙතන උඩින් මේ අපර් බෝඩි එකේ ස්ප්ලෙනික් ආටරි එක. ස්ප්ලෙනික් ආටරි එක මේ දිගට ටේල් එකේ ඉඳලා බොඩි එක දක්වා එනවා. ඊට පස්සේ අපි කතා කර හිටියේ ලිම්ෆ් ඩ්‍රේනේජ් එක කොහොමද කියලා. එතකොට මේකෙන්නේ පැන්ක්‍රියොටිකෝ ස්ප්ලෙනික් නෝඩ්ස් එක. පැන්ක්‍රියස් එක ඩ්‍රේන් වෙන පැන්ක්‍රියොටිකෝ ස්ප්ලෙනික් නෝඩ්ස් වලට හෙඩ් එකේ අපර් පාර්ට් එක අපි කිව්වා සීලියක් නෝඩ්ස් වලට ඩ්‍රේන් වෙනවා කියලා. ඒක අපි ඊළඟට කතා කරන ඇවෝටා එකේ සීලියක් ට්‍රන්ක් එක ගාව තමයි සීලියක් නෝඩ්ස් තියෙන්නේ. ඊළඟට සුපීරියර් මිසෙන්ට්‍රික් නෝඩ්ස් කියලා කියන්නේ ඒත් අපි මේ ඇවෝටා එකේම තව ආටරි එකක් එනවා සුපීරියර් මිසෙන්ට්‍රික් ආටරි කියලා. සුපීරියර් මිසෙන්ට්‍රික් ආටරි කියලා. ඒ ආටරි ගාව සීලියක් ආටරි එකට පහළින් තියෙනවා මේ සුපීරියර් මිසෙන්ට්‍රික් ආටරි එක. ඒ ආටරි ගාව තියෙන නෝඩ්ස් තමයි සුපීරියර් මිසෙන්ට්‍රික් නෝඩ්ස් කියලා කියන්නේ. ඊට පස්සේ අපි පැන්ක්‍රියස් එකේ නර්ව් සප්ලයි ගැන කතා කරත් එහෙම පැන්ක්‍රියස් එකට නර්ව් සප්ලයි දෙනවා පැරාසිම්පතටික් සහ සිම්පතටික් මගින්. පැරාසිම්පතටික් සප්ලයි එක දෙන්නේ වේගස් නර්ව් එකේ පොස්ටීරියර් වේගල් ට්‍රන්ක් එක මගින් තමයි මේන්ලිම මේකට පැරාසිම්පතටික් සප්ලයි එක දෙන්නේ. සිම්පතටික් සප්ලයි එක දෙන්නේ T6 to T10 කියන ස්පයිනල් සෙග්මන්ට්ස් හරහා. එතකොට මේකේ රිෆර්ඩ් පේන් එකේ ඉන්නේ T6 to T10
thoracic මේ referred pain එක. එන්නේ T6 to T10 thoracic dermatomes වලදී. ඊට පස්සේ මේ pain fibers associate කරනවා මේ sympathetic fibers එක්ක. ඒ කියන්නේ T6 to T10 spinal segments associate කරනවා pain fibers. ඊළඟට මං කිව්වා මෙහෙම පැන්ක්‍රියස් එකේ මෙහෙම දිගට එන ඩක්ට් එක තමයි මේජර් පැන්ක්‍රියටික් ඩක්ට් එක. ඊට පස්සේ මේකට අපි තව පැන්ක්‍රියටික් මේජර් පැන්ක්‍රියටික් ඩක්ට් එහෙම නැත්නම් වර්සන් ඩක්ට් ඔෆ් වර්සන් කියලාත් අපි මේකට කියනවා. ඒක හෙඩ් එකේ ඉඳලා ටේල් එක දක්වා තියෙන සියලුම ඒරියාස් ඩ්‍රේන් කරනවා. ඊළඟට තව එකක් තියෙනවා පැන්ක්‍රියටික් ඩක්ට් ඔෆ් සෙන්ටෝරිනි. එහෙම නැත්නම් ඇක්සෙසරි පැන්ක්‍රියටික් ඩක්ට් එක. මේක ඩ්‍රේන් කරන්නේ හෙඩ් එකේ ලෝවර් පාර්ට් එකයි අන්සිනේට් process එකයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ පැන්ක්‍රියස් එකේ මෙතන තියෙන හෙඩ් එක මේ ඩියෝඩිනම් එකේ සෙකන්ඩ් පාර්ට් එක මේ තියෙන හෙඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් පැන්ක්‍රියටික් හෙඩ් එක කියලා කියන්නේ අපේ ඇඟේ ටියුමර්ස් ඇති වෙන්න පුළුවන් තැනක්. එතකොට මේ පැන්ක්‍රියටික් හෙඩ් එකේ ටියුමර් එකක් ආවොත් එහෙම මම ඉස්සෙල්ලා පැන්ක්‍රියස් එකේ රිලේෂන්ෂිප්ස් කියද්දි කිව්වා පැන්ක්‍රියටික් හෙඩ් එකට පිටිපස්සේ තමයි මේ කොමන් බයිල් ඩක්ට් එක තියෙන්නේ කියලා. එතකොට පැන්ක්‍රියටික් හෙඩ් එකේ ටියුමර් එකක් ආවොත් එහෙම කොමන් බයිල් ඩක්ට් එක ඔබ්ස්ට්‍රක්ට් වෙන්න පුළුවන්. එතකොට බයිල් හරියට ඩියෝඩිනම් එකට නිදහස් කරගන්න බෑ. ඇත්තටම කොමන් බයිල් ඩක්ට් එක පැන්ක්‍රියටික් ඩක්ට් එකත් එක්ක එකතු වෙලානේ මෙතෙන්ට ඕපන් වෙන්නේ. එතකොට බයිල් හරියට නිදහස් කරගන්න බෑ. එහෙම වුණාම අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට ජෝන්ඩිස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පැන්ක්‍රියටික් එන්සයිම්ස් ටික ඩියෝඩිනම් එකට නිදහස් කරන්න බැරි වුණාම අර ෆීසිස් වල ෆැට් තියෙනවා. ඒ කියන්නේ ස්ටියටොරියා ඇති වෙන්න පුළුවන්. තව මේක හින්දා බවල් ඔබ්ස්ට්‍රක්ෂන් පේන් වගේ සිම්ප්ටම්ස් උත් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි එක දැන් සර්ජරිස් වලදී එක ඉන්සිෂන්ස් කරනවා අපි. එක අපිට මේ ඇක්සස් කරන්න ඕනේ, ඒ කියන්නේ අපිට ඔපරේට් කරන්න ඕනේ ඕගන් එක අනුව එක ඉන්සිෂන්ස් වර්ග තියෙනවා. අපි එතකොට මේ කොචර්ස් කියලා ඉන්සිෂන් එකක් පාවිච්චි කරනවා. ඒක අපි පාවිච්චි කරන්නේ get access to head of pancreas සහ posterior surface of duodenum වලට අපිට access එක ගන්න තමයි අපි මේ කොචර්ස් ඉන්සිෂන් එක පාවිච්චි කරන්නේ. එතකොට එතනින් අපි පැන්ක්‍රියස් එක ගැන කතා කරලා ඉවරයි.